කැෆේ මගේ ආදරණ දුවේ පුතේ. තවත් අලුත් පාඩම් කොටසක් එක්ක මා ඔබ හමු වෙන්නේ අපේ පරිගණකවල මතුවිය හැකි දෘඩාංග දෝෂ කොහොමද निराකරණය කරගන්නේ කියලා සාකච්ඡා කරන්න. චූටි දුවල පුතාලට මතකයි අපේ මේ ICT විෂය නිර්දේශය ඇතුලේ දෙවෙනි පාඩම තුල අපි මොනවද මේ දක්වා මෙතෙක් සාකච්ඡා කරේ. මම ඔබට මතක් කරන්නම්. අපි දිනය සහ වේලාව date and time settings හදන්න ඉගෙන ගත්තා මෙහෙයුම් පද්ධතියේ පහසුකම් පාවිච්චි කරලා. ඊට පස්සේ ගොනු වල properties එහෙම නැත්නම් attributes ගොනු වල ගුණාංග හරහා ගොනු හඳුනා ගන්න උත්සාහ කළා. ඉන්පසු අපි ports ගැන ඉගෙන ගත්තා. මතක ඇති නේද? ඉතා විශාල ලැයිස්තුවක් දිගු ලැයිස්තුවක් අපි කෙවෙනි ports ගැන කතා කරා. අපිට මේ ports වල දැනුම හරි වැදගත් වෙනවා. මෙන්න මේ දැන් කරමින් ඉන්න පාඩම් කොටස් වලට මෙතනින් එහාට ඉගෙන ගන්න තියෙන සියලුම පාඩම් කොටස් වලට මෙම දෙවෙනි පාඩම තුල විශේෂයෙන් අපි මෙහිදී දෘඩාංගවල ඇති වෙන්න පුළුවන් දෝෂ දෘඩාංගමේ දෝෂ කතා කරමින් ඉන්නේ. අපි මීට කලින් පාඩම් කොටසදී මතක් කරගන්න චුටි දුවේ පුතේ අපි සාකච්ඡා කරා. අපි පරිගණකයක් සක්‍රිය කරන්න ගියාම පරිගණකය සක්‍රිය වෙන්නේ නැත්නම් මොකද අපි කරන්නේ? පරිගණකය හා සම්බන්ධිත කීබෝඩ් මවුස් නිසි ආකාරයෙන් ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් එතෙන්දිත් අපි මොකද කරන්න කියලා. ඔව් විසඳුම් කිහිපයක් අපි සාකච්ඡා කරා. අපි මෙම පාඩම් කොටසෙන් දැන් සාකච්ඡා කරන්න යනවා අපේ තුන්වෙනි ගැටලුව. මොකද්ද පුතේ? සංදර්ශකය එහෙම නැත්නම් මොනිටර් එක ක්‍රියාත්මක වෙන්නේ නැහැ. අපේ පෙළ පොතේ තියෙන තුන්වෙනි ගැටලුව මේක. මොනිටර් එකක් ක්‍රියාත්මක නොවෙන්න හේතු කිහිපයක් තියෙනවා. අපි මෙතෙන්දී කතා බහ කරන්නේ ඉන් කරුණක් දෙකක් පමණක් සාකච්ඡා කරනවා. අපි යමු පුතේ ඉස්සරහට. මොනිටර් එක හරියට ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් මොනිටර් එකෙන් අපිට ඩිස්ප්ලේ වෙන්නේ නැත්නම් මුකුත්ම අන්නේ වෙලාවට තමයි අපි කියන්නේ මේ මොනිටර් එක ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියලා. මොනිටර් එකේ තියෙන පුතේ ස්විච් ඔන් වෙනකොට පහළින් පුංචි ලයිට් එකක්. මොනිටර් එක නැත්නම් සංදර්ශකය නිවැරදිව ක්‍රියාත්මක වෙනව නම් මේ ලයිට් එක කොළ පාටින් නැත්නම් අපි කියන ලුමිනස් කොළ පාටින් තිබෙන්න ඕන. එය තරමක් වෙනස් කහ වර්ණයක් වගේ වර්ණයකට එනවනම් ඒ කියන්නේ ඒ මොහොතේ තිරය මත රූප දර්ශනය වෙන්නේ නැති මෝඩ් එකක ඉන්නේ. හරි නේද? හොඳයි. අන්නේ වෙලාවට අපි මොකද කරන්නේ පුතේ? මෙන්න විසඳුම එම විසඳුම ක්‍රියාත්මක වන පියවරයන්ගෙන් පළවෙනි පියවර. සංදර්ශකයේ පණ ගැන්වීමේ බොත්තම ස්විච් ඔන් බටන් එකක් තියෙනවා. හරි නේද? ස්විච් ඔන් බටන් එක ක්‍රියාත්මක කර තිබේදයි බලන්න. එසේ නොමැතිනම් ක්‍රියාත්මක කරන්න. දුවේ පුතේ මොනිටර් එකේ ස්විච් එක ඔන් කරලා නැත්නම් ඒ කියන්නේ යාට පවර් දීලා ඒ කියන්නේ විදුලි බල සැපයුමක් දීලා සිස්ටම් යුනිට් එකට ඩේටා කේබල් එකෙන් නැත්නම් VGA කේබල් එකෙන් සම්බන්ධ කරලා තිබුණත් ස්විච් එක ඔන් කරලා නැත්නම් පහලින් ඉදිරිපස පහළ දාරයෙන් දකුණුපස හෝ වම්පස දාරවල තියෙන්න පුළුවන්. පැත්තෙන් පිටිපැත්තෙන් එක එක මොනිටර්ස් එක එක විදිහට තමයි සමාගම් නිර්මාණය කරන්නේ. එතකොට මෙන්න මේ මොනිටර් එකේ තියෙන ස්විච් එක පවර් ඔන් ස්විච් එක ඔන් කරන්න ඕන. හොඳට මතක තියාගන්න පුතේ. පවර් ඔන් ස්විච් එක ඔන් කරලා නැත්නම් අපිට බැලුමට කියන්න පුළුවන්. මොකද අර මම කලින් කිව්වා වගේ කොළ පාට හෝ කහ පාට හෝ කිසිදු ලයිට් එකක් පත්තු වෙන්නේ නැහැ. සමහර මොනිටර්ස් තියෙනවා චූටි දුවේ පුතේ. අපි විදුලි බල සැපයුම දීලා තියෙනවා. හැබැයි අපි ස්විච් ඔන් කළා නැතත් සාමාන්‍යයෙන් රතු පාටින්. ඔබේ නිවසේ තිබෙන ස්මාර්ට් ටීවීත් මෙහෙම තමයි. විදුලි බල සැපයුම දුන්නම රතු පාටින් බල්බයක් දැල් වෙනවා. පුංචියට. හරි නේද පුතේ? රතු පාටින් බල්බයක් දැල් වෙනවා. හැබැයි දුවේ පුතේ අපි විදුලි සැපයුම දීලා ස්විච් එක ඔන් කරාම මේ රතු පාට බල්බ් එක කොළ පාට හෝ සාමාන්‍යයෙන් ඔන් වෙනවා නම් තිරය නිවැරදිව කොළ පාටට හැරෙනවා. ඔන් වෙලා සාමාන්‍යයෙන් අපි කියන ස්ලීප් මෝඩ් එකට යනවා. ඒ කියන්නේ තිරේ මුකුත් පෙන්වන්නේ නැති තත්ත්වයටපත් වෙනවා. අන්න එතකොට තමයි කහ පාට තත්ත්වයටපත් වෙන්නේ. පැහැදිලිද? මම මේක නැවත ඉතා කෙටියෙන් කියන්නම්. විදුලි බල සැපයුම ලබා දුන්නම සමහර මොනිටර්ස් කෙලවරක යම් තැනක පුතේ රතු පාට බල්බ් එකක් පත්තු වෙනවා. ස්විච් ඔන් බටන් එක ප්‍රෙස් කරාම මොනිටර් එක නිවැරදිව ක්‍රියාත්මක වෙනව නම් එම බල්බේ කොළ පාටින් දිස් වෙනවා. යම් කිසි විදිහකින් මොනිටර් එක ස්ලීප් මෝඩ් ගියොත්
ඒ කියන්නේ පුතේ data හරියට ලැබෙන්නේ නැත්නම් මොනිටර් එකට යා ස්ලීප් මෝඩ් වගේ යනවා. අන්න ඒ වගේ අවස්ථාවක පුතේ අර ලයිට් එක කහ පාට තත්ත්වයටපත් වෙනවා. පැහැදිලිද? හොඳයි. දැන් මෙන්න මේ පරිසරයත් එක්ක මේක තේරුම් ගමු. පණ ගැන්වීමේ බොත්තම ක්‍රියාත්මක කරලා තියෙනවද කියලා බලන්න කියනවා. පණ ගැන්වීමේ බොත්තම නැත්නම් ස්විච් ඔන් බටන් එක ඔන් කරලා නැත්නම් ඒක ඔන් කරන්න. හැබැයි එහෙම කරලත් අපේ සංදර්ශකය ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් අන්න අපි බලමු ඊළඟ පියවරට ගිහිල්ලා මොකද්ද කරන්න ඕන. පියවර 2. හොඳම දේ තමයි පරිගණක රීස්ටාර්ට් කරන එක. ඔව් මම ඔයාලට කිව්වනේ කලින් ගැටලු වලදීත් නේද? පරිගණක රීස්ටාර්ට් කරන එක හොඳ විසඳුමක් බොහෝ දෘඩාංග සහ මෘදුකාංග ගැටලු වලදී. හොඳයි. පරිගණක රීස්ටාර්ට් කරන්න නව ඇරඹුමේදී අක්‍රිය වී තිබූ සංදර්ශක එහෙම නැත්නම් මොනිටර් එක ක්‍රියාත්මක වන්නේ දැයි බලන්න ඕන. සාමාන්‍යයෙන් එහෙම වෙන්න ඕන. එහෙම නොවෙන්නේ නම් එසේ නොමැති නම් සම්බන්ධය නිවැරදිව පරීක්ෂා කිරීමට පහත පියවරයන් අනුගමනය කරන්න. ඒ කියන්නේ පුතේ රීස්ටාර්ට් කළත් ඔන් වෙන්නේ නැත්නම් එහෙනම් අපේ දෙවෙනි උත්සාහයත් අසාර්ථකයි. එහෙනම් බලන්න කනෙක්ට් කරපු කේබල්ස් හරියට තියෙනවද කියලා. පැහැදිලි නේද? හරි. ඒ සඳහා මෙන්න පියවරයන් ටිකක් කියනවා. මේ කනෙක්ට් කරපු කේබල්ස් කියලා කියන්නේ චූටි දුවේ පුතේ පරිගණකයේ පද්ධති ඒකකය. එහෙම නැත්නම් සිස්ටම් යුනිට් එක. මෙන්න මේකේ ඉඳලා මොනිටර් එකට එහෙම නැත්නම් සංදර්ශකයට දත්ත අරන් එන දත්ත ප්‍රවාහනය කරන කේබල් එක. අන්නේ කනෙක්ට් එක සම්බන්ධ වෙලාදයි බලන්න ඕන හරියට. මම කලින් කිව්වා වගේ ඔන්න ඔය කේබල් එකට කනෙක්ට් වෙලා නැත්තම් පුතේ මොනිටර් එක ඔන් වෙලා කොළපාට වූ සැනින්ම කහපාට තත්ත්වයටපත් වෙනවා. ඔබ එහෙමත් දකින්න පුළුවන්. සමහර මොනිටර්ස් වල මම කලින් කිව්වා වගේ රතු පාට ලයිට් එකක් අක්‍රිය තත්ත්වෙදි තිබෙන්නේ නැහැ. ඔන් කරාම විතරක් කොළපාට ලයිට් එකක් පත් වෙලා ඒ සැනින් තත්පර කිහිපයකින් කහපාට ස්ලීප් මෝඩ් තත්ත්වයටපත් වෙනවා. හරි නේද? හොඳයි. බලන්න පුතේ තුන්වෙනි පියවරේදී කියනවා ඔබගේ පරිගණකයේ සංදර්ශකයට දත්ත සපයන. හරි. මම ඔබට කිව්ව මතකයි නේද? දත්ත සපයන රැහැන්. එහි වර්ගය අනුව හඳුනා ගන්න ඕන කුමන වර්ගයේද කියලා. ඒ අනුව නිවැරදි කෙවෙනියට සම්බන්ධ කරන්න ඕන. ඔක හොඳට මතක තියාගන්නද? දත්ත සපයන රැහැන් වර්ගය අනුව හඳුනා ගන්න වර්ගය මොකක්ද කියලා ඒ අනුව අදාළ නිවැරදි කෙවිනියට හොඳින් සම්බන්ධ කරන්න. මතක තියාගන්න පුතේ. පරිගණකය කියන යන්ත්‍රයට කෙවෙනි ගොඩක් තියෙනවා. ඉදිරියෙන් පසුපසින් මේ කෙවෙනි වල තියෙන සුවිශේෂීතාවය තමයි පුතේ අදාළ නොවන කනෙක්ට් එකක් වැරදි කෙවෙනියකට නැත්නම් පෝට් එකට සම්බන්ධ කරන්න බෑ. එහෙම සම්බන්ධ කරන්න උත්සාහ කරොත් ඒවට හානි සිද්ධ වෙනවා, කැඩෙනවා. මොකද හැඩයන් එහින් පිටින් වෙනස්. සමාන වර්ගයේ කෙවෙනි දෙකක් තුනක් තියෙන පුළුවන් USB වගේ. පැරණි PS2 පෝට් තියෙනවා. එය 100% හැඩය භෞතික හැඩය සමානයි. වර්ණ දෙක වෙන වෙනම තියෙන හැබැයි පැහැදිලිවම යන වර්ණ දෙක වෙනයි. කීබෝඩ් සහ මවුස් දෙකට වර්ණ දෙකක් තියෙනවා. ඒක වෙන් වෙලා තියෙන්නේ. හැබැයි හැඩය සමානයි. මේ දෙක මාරු කරලා ප්ලග් කරන්න පුළුවන්. එතකොට වැඩ කරන්නේ නැහැ නේ. එතකොට ආයෙ නැවත මාරු කරලා බලන්න තියෙන්නේ. හරිද පුතේ? හොඳයි. වර්ණය අමතක වෙලා තිබුණා. ඒ හැරෙන්න වෙනත් කිසිදු පෝට් එකක් කෙවනියක් අසමාන කාර්යයන් සඳහා තියෙන අසමාන කෙවෙනි. අසමාන හැඩයන්ගින් යුතු කෙවෙනි. මෙහෙම වෙන්න පුළුවන්. USB පෝට් කිහිපයක් තියෙන්න පුළුවන්. පැහැදිලි නේද? හොඳයි දුවේ පුතේ. දැන් මේ කියන්නේ මොකද්ද? අන්න පෝට් එකේ වර්ගය නැත්තම් කෙවෙනියේ වර්ගය, ඒ වගේම රැහැනේ වර්ගය, කනෙක්ට් එකේ වර්ගය හඳුනගෙන පෝට් එක හඳුනගෙන එම පෝට් එකට හරියට සම්බන්ධ කරලා තියෙනවද කියලා චෙක් කරලා බලන්න. හොඳම දේ ගලවලා සම්බන්ධ කරන එක. ඒවා මෙන්න පුළුවන් පුතේ ආකාර මොනවද? VGA පෝට් එකක් වෙන්න පුළුවන් නැත්නම් VGA කනෙක්ට් එකක්. DVI පෝට් එකක් නැත්නම් DVI කනෙක්ට් එකක්. HDMI පෝට් එකක් එහෙම නැත්නම් HDMI කනෙක්ට් එකක් වෙන්න පුළුවන්. එසේනම් පහත දැක්වෙන ආකාරයට නිවැරදිව සම්බන්ධ වී ඇද්දයි පරීක්ෂා කරලා බලන්න. හරියට බලන්න වර්ගයට සම්බන්ධ කරලා තියෙනවද කියලා. යම් කෙනෙක් මේක මේ වැරදියට තද කරලා සම්බන්ධ කරලා නිකන් එල්ලලා වගේ තියෙන්න පුළුවන්. සම්බන්ධතාවය හරියට තියෙනවද කියලා බලන්න ඉස්සෙල්ලම. හරි. කොහොමද පුතේ බලන්නේ? මෙන්න. ඔබේ පෙළ පොතේ මේ රූප සටහන දීලා තියෙනවා. අපි බලමු පුතේ එකින් එක.
මේ මුලින් තියෙන්නේ VGA. මෙන්න VGA පෝට් එකේ සම්මත වර්ණය නිල් පැහැය. මෙතන තිබෙනවා පුතේ අපි කියනවා සිදුරු එක් පසක අනෙක් පසක පින්ස් 15ක් තියෙනවා. 15 බැගින් දෙපස තිබෙනවා. හරිද පුතේ කේබල් එකේ දෙපැත්තේ. මෙන්න මේ වගේ VGA කේබල් එකක් තියෙනවා. මේ වගේ VGA පෝට් එකක් තියෙනවා. මේ ඉහළින් තියෙන පුතේ මෙන්න මේ කොටස VGA පෝට් එක. මෙන්න මේ කොටස VGA කේබල් එක. හරි නේද? මෙන්න මොනිටර් එකේ පැත්තෙන් VGA පෝට් එක. මෙන්න සිස්ටම් යුනිට් එක නැත්තම් පරිගණකයේ පද්ධති එකකේ පැත්තෙන් VGA පෝට් එකයි මෙන්න කේබල් එකයි පෙන්නනවා. හරි. දැන් VGA පෝට් එකක් අඳුර ගන්න පුළුවන් නම් හරි. ඊට පස්සේ බලන්න ඔබට අපි මේවා කලින් පෝට් වලදී අඳුරගත්ත පුතේ DVI පෝට් එකක්. මේ කොටසෙන් පෙන්නන්නේ පෝට් එක. මෙන්න මේ කොටසින් පෙන්වන්නේ කේබල් එක. DVI. මේක බොහෝ විට සුදු වර්ණයෙන් තියෙන්නේ. හරිද පුතේ? මේ ඇඟිල්ලෙන් කොටසකට වැහිලා ඊට මෙහායින් තිබෙනවා ඔබට මේ ඡායාරූපය පැහැදිලි නැත්නම් වීඩියෝ එකේ ඔබේ පෙළපොතේ ඡායාරූපය බලන්න ඔබට DVI පෝට් එක අඳුර ගන්න පුළුවන්. මේ සම්බන්ධන ආකාරය ගැන සරල උදාහරණයක් මේ පැත්තෙන් දීලා තියෙනවා. හරි. ඊට පස්සේ මේ තියෙන්නේ පුතේ HDMI පෝට් එක. මේ පුංචි කොටස තමයි පෝට් එකේ සීමාව. මෙන්න පුතේ කනෙක්ට් එක නැත්නම් කේබල් එකේ සීමාව. HDMI. මෙන්න පුතේ HDMI පෝට් එක. මේ ඇඟිල්ල සීමාව තුළ තියෙන මෙන්න මේක තමයි HDMI පෝට් එක වෙන්නේ. හරිද? මෙන්න ඒ සම්බන්ධ කරන ආකාරය මොනිටර් එකේ පසුපස කොටසට මෙහෙම සම්බන්ධ කරන්න පුළුවන්. මේ පැත්ත තියෙන්නේ මේ මොනිටර් එකේ රූපයක්. මේ තියෙන්නේ පුතේ සිස්ටම් යුනිට් එක පරිගණකයේ පද්ධති එකක රූපයක්. DVI පෝට් එකෙත් මේ තියෙන්නේ පරිගණකයේ පසුපස මේ තිබෙන පෝට් එක. මේක මොනිටර් එකේ පැත්ත වෙන්න ඕන. මොකද එහෙම මේක ඇඳපු එකක් තියෙන නිශ්චිතයක් කළ නැහැ. මේ දෙකත් ඇඳපු රූප. නමුත් මේ මොනිටර් එකේ පැත්ත මේක සිස්ටම් යුනිට් එකේ පැත්ත. හරි. චූටි දුවල පුතාලට ඉතා හොඳින් මේක පැහැදිලිව තේරෙනවා මේ පෝට්ස් වර්ග 3 මේ VGA මේක DVI මේක HDMI. හරිනේ දුවේ පුතේ? ඔබ එහෙනම් මෙන්න පෝට් 3 මතක් කරගත්ත. ඇත්තට මම ඒකට කියන්නේ මතක් කරගන්නවා කියලා අපි කලින් පෝට්ස් ගැන ඉගෙන ගත්තා. කෙවෙනි සම්බන්ධ වෙන ස්ථානත් අපි දැකගත්තා. අපි යමු පාඩමේ ඉස්සරහට. මෙන්න පියවර 4. ඇයි අපිට 4ට පියවරට යන්න සිද්ධ වෙන්නේ? කෙවෙනි නිවැරදිව සම්බන්ධ වෙලා ඒත් සංදර්ශකයේ මුකුත් පෙන්වන්නේ නැහැ. ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එහෙනම් බලමු අපි පවර් කේබල්ස් කොහොමද කියලා. බලන්න සංදර්ශකයට විදුලිය සපයන රැහැන පහත දැක්වෙන ආකාරයට නිවැරදිව සම්බන්ධ වී ඇද්දයි පරීක්ෂා කරලා බලන්න. ඔව් මෙන්න මේ විදිහේ පවර් කේබල් තියෙන පුළුවන් පුතේ. ඊට පස්සේ මෙන්න මෙහෙම අපේ මොනිටර් එකේ පසුපස කොටසේ සාමාන්‍ය ගොඩක් වෙලාට පහලින් තියෙන්නේ නැත්නම් පසුපසින් මේ අතර සවි කරන්න තියෙනවා නැත්නම් පහළ යටින් මෙහෙම සවි කරන්න තියෙනවා පසුපස කොටසේ. හරිද පුතේ? මේ ආකාරයට ප්‍රොපර්ලි කනෙක්ට් කරන්න ඉතා නිවැරදිව පවර් කේබල් විදුලි බල සැපයුම් රැහැන් සම්බන්ධ කරන්න මතක තියාගන්න චුටි දුවේ පුතේ. අනෙක් පස තිබෙන මේ විදුලි රැහැනේ සම්බන්ධතාවය විසන්ධි කරලා තියන්න. මා නැවත නැවත ඔබට මතක් කරනවා. හොඳයි ආදරණීය චුටි දුවේ පුතේ අපි යමු ඊළඟ පියවරට. එහිම පියවර 5. ඉහත පියවර සියල්ල නිවැරදිව අවසන් කළේ නම් පරිගණකය නැවත පණ ගැන්වූ විට බොහෝ දුරට සංදර්ශකය ක්‍රියාත්මක වනු ඇත. මම පොඩ්ඩක් මේ පියවරයන් ටික නැවතත් සංක්ෂිප්තව මතක් කරන්නම්. මම මෙහෙම ආපස්සට යනවා. මෙන්න පුතේ අපේ ගැටලුව මොකද්ද? සංදර්ශකය නිවැරදිව ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් මොකද්ද මුලින්ම කරන්න ඕන? බටන් එකට ප්‍රෙස් කරලා බලන්න ඔන් වෙනවද කියලා. ඒ ඔන් වෙන්නේ නැත්නම් රීස්ටාර්ට් කරන්න කම්පියුටර් එක. මම ඇත්තටම පොතේ මේ පිළිවෙල තිබ්බට රීස්ටාර්ට් කරන්න කලින් තව එකක් කියනවා. පවර් කේබල් එක අර අන්තිමට කිව්ව පවර් කේබල් එක හොඳට කනෙක්ට් වෙලාද කියලා ඉස්සෙල්ලම බලන්න. මුලින්ම ස්විච් එක ඔන් කරලා බලන්න. ස්විච් එක ඔන් කරලා බලලා ඒක ඔන් වෙලා තියෙනවා. නමුත් මේ සංදර්ශකය නැත්නම් මොනිටර් එක මොකද ඩිස්ප්ලේ කරන්නේ නැත්නම් බලන්න පවර් කේබල්ස් චෙක් කරලා බලන්න. ඒක ඇත්තටම දෙවෙනුව කරන්න ඕන පියවර ඒක.
හරිද පුතේ? power cables හරියට connect වෙලා නැත්නම් අන්න අපිට පරිගණකය restart කරන්න අවශ්‍ය නැහැ. ඒක සම්බන්ධ කරාම properly අපිට monitor එක display වෙනවා. හරිද? ඒත් නැත්නම් මේ දෙවෙනි පියවර තමයි ඔබ තුන්වෙනිට කරන්න ඕන. මොකද්ද? පරිගණකය restart කරන්න. ඊට පස්සේ මේ තුන්වෙනි පියවර තමයි හතරවෙනිට කරන්න ඕන. restart කළත් කම්පියුටරේ monitor එක display දෙන්නේ නැත්නම් අපේ data cable VGA cable එක වෙන්න පුළුවන් පුතේ. මෙතන තියෙනවා DVI cable එක වෙන්න පුළුවන්. මෙතන තියෙනවා HDMI cable එක වෙන්න පුළුවන්. මෙන්න මේ cables හරියට connect වෙලා තියෙනවද කියලා බලන්න. ඒත් හරියට connect වෙලා තිබුණත් output එකක් හරියට දෙන්නේ නැත්නම් මොනට එකෙන් පුතේ අන්න අපට ගැටලුවක් ඉතිරි වෙනවා. අපි මේක කලින් කරන්න කියලා මං කිව්වනේ. හරි. අන්න ඒ වෙලාවට මොකද කරන්න වෙන්නේ? මෙන්න මෙතන කියනවා එසේ නොවුනොත් ඔබේ සංදර්ශකයේ දෝෂයක් තිබේදයි දැන ගැනීම සඳහා වෙනත් සංදර්ශකයක් සම්බන්ධ කර බලන්න. අන්න ඒක වැදගත්. ඔබට මතකයි මෙවන දෙයක් අපි කරා කීබෝඩ් සහ මවුස් හරියට වැඩ කරන්නේ නැති අවස්ථාවේ වෙනත් කීබෝඩ් මවුස් සම්බන්ධ කරලා බැලුවා. ඔව්. අර කියන පියවරයන් සියල්ල අනුගමනය කරලත් අපේ පරිගණකයට සම්බන්ධ කරන මොනිටර් එක සම්බන්ධ කරලා තියෙන මොනිටර් එක හරියට වැඩ කරන්නේ නැත්නම් වෙනත් ක්‍රියාත්මක තත්ත්වයේ මොනිටර් එකක් මේකට සම්බන්ධ කරලා බලන්න. මොකක්ද අපි තාර්කිකව තේරුම් ගන්නේ? එම නව මොනිටර් එක හොඳට වැඩ කරනවා නම් අපේ මොනිටර් එකේ තාක්ෂණික දෝෂයක් තියෙනවා. ඒක චූටි දුවේ පුතේ ඔයාලට කරන්න බෑ. මොකද කාර්මික ශිල්පියෙක් ලවා තමයි එම ගැටලුව තාක්ෂණික දෝෂය නිවැරදි කරගන්න ඕන. මෙන්න මෙහෙමත් හිතන්න. හිතන්න වෙනත් මොනිටර් එකක් සම්බන්ධ කරා එම මොනිටර් එක වැඩ කරන්නේත් නැහැ. මේ හොඳට වැඩ කරන මොනිටර් එකක්. අපේ තිබුණු මොනිටර් එක වැඩ කරන්නේත් නැහැ. දැන් අලුතෙන් මොනිටර් එකක් දැම්ම ඒක වැඩ කරන්නේත් නැහැ. මොකද වෙන්නේ? අන්න ඒ වෙලාවෙත් ඔබට සිද්ධ වෙනවා පුතේ පරිගණක කාර්මික ශිල්පියෙකුගේ උදව් ගන්න ගැටලුව තවදුරටත් ගැඹුරින් විමර්ශනය කරලා බලන්න වෙනවා. හොඳයි ආදරණීය දුවේ පුතේ ඒ සම්බන්ධයෙන් මෙන්න මෙතන සෙන්ටෙන්ස් එකක් තියෙනවා. එවිටද ක්‍රියාත්මක නොවන්නේ නම් පරිගණක කාර්මික ශිල්පියෙකුගේ සහාය ලබා ගත යුතු වේ. හොඳයි ආදරණීය දුවේ පුතේ මෙන්න අපි අපේ තුන්වන ගැටලුව තුන්වන දෘඩාංග දෝෂය සාකච්ඡා කළ ඉවර කරා. මෙතෙන්දී මට ඔබට අමතර යමක් කියන්න තියෙනවා. ඒ විශේෂ කරුණ තමයි මෙන්න මේක. මම ඔයාලට කියලා දෙන්න යනවා මොනිටර් එකක් හොඳ තත්ත්වයේ තිබෙනවද කියලා බලාගන්න ඉතා සරල ක්‍රමයක්. දැන් අපි මෙතනදී කතා කරන්නේ අපි මේ පියවරයන් සියල්ලම අනුගමනය කරලත් සාර්ථක වුනේ නැත්නම් මොනිටර් එක චෙක් කරගන්න කියලා කාර්මික ශිල්පියෙක් ලවා. ඔබට පුළුවන් පුංචි පරීක්ෂණයක් කරලා මොනිටර් එක හොඳ තත්ත්වයේ තියෙනවද නැද්ද පරිගණකයේ පද්ධති එකකින් දත්ත එන්නේ නැද්ද බලන්න. ඒ කියන්නේ ගැටලුව තියෙන්නේ මොනිටර් එක පැත්තේද පරිගණකයේ පද්ධති එකකේ පැත්තද කියලා හොයාගන්න ක්‍රමයක් මම කියන්න. හොඳයි. හිතන්න ඔබ යම්කිසි අවස්ථාවක පරිගණකය සක්‍රිය කරනවා ඔන් කරනවා ඒ වෙලාවේ මොනිටර් එකේ ඩිස්ප්ලේ එක මුකුත් දෙන්නේ නැහැ. මුකුත්ම පෙන්වන්නේ නැහැ. හිතන්න අර පුංචි ලයිට් එකත් කහ පාට වෙලා තියෙනවා. දැන් ඔබ කරන්න ඕන මෙන්න මේ වගේ ඩක්. දැන් ඔබ දන්නේ නැහැ මොනිටර් එකේ ගැටලුවක්ද පරිගණකයෙන් දත්ත මොනිටර් එක වෙත්ත එන්නේ නැද්ද කියලා. මේලාට කරන් තියෙන හොඳ ලස්සන වැඩක් තමයි පුතේ. ඔයාලා පරිගණකයෙන් මොනිටර් එකට දත්ත අරන් එන අර අපි කතා කරපු HDMI කේබල් එක හෝ DVI කේබල් එක හෝ VGA කේබල් එක තියෙන මොකක් හෝ එක කේබල් එකක් තියෙනවා එක ගලවන්න. ඔබ කැමති නම් ඒක මොනිටර් එක පැත්තෙන් ගලවන්න. එහෙම නැත්නම් පරිගණක පැත්තෙන් ඒ කියන්නේ මේ සිස්ටම් යුනිට් එක පැත්තෙන් ගලවන්න. කැමති පැත්තකින් ගලවන්න. වඩා හොඳයි මොනිටර් එක පැත්තෙන් ගලවනවා. හරි. මෙහෙම ගලවලා විදුලි සම්බන්ධතාවය තියෙනවනේ. පවර් කේබල් එක ගලවන්න එපා. හරි. මෙන්න මෙහෙම කරලා බලන්න තිරේ මුකුත් මැසේජ් එකක් එනවද කියලා. මොනිටර් එක හොඳ තත්ත්වයේ තියෙනවා නම් ඔබේ මොනිටර් එක සංදර්ශක ක්‍රියාත්මක තත්ත්වයේ තියෙනවා නම් මැසේජ් එකක් එන්න ඕන කනෙක්ට් කරන්න කියලා. ඉන් කියවෙන්නේ ඔබේ පරිගණකයේ මේ මොනිටර් එක නැත්තම් VGA කේබල් එක කනෙක්ට් කරන්න කියලා මැසේජ් එකක් එනවා. තේරුණාද?
ඒක ටිකක් දිග හෝ කෙටි මැසේජ් එකක් වෙන්න පුළුවන්. මැසේජ් එක තනින් තන ඩිස්ප්ලේ වෙන්න පුළුවන්. ඒ කියන්නේ මේක තැනක ඩිස්ප්ලේ වෙනවා, මැකිලා යනවා, තව තැනක ඩිස්ප්ලේ වෙනවා. නැත්තම් මූව් වෙන්න පුළුවන් තැන් වලට. නැත්තම් මැදින් ස්ටේබල් තියෙන්න පුළුවන්. කුමන සෙන්ටෙන්ස් එකකින් කුමන වාක්‍යයකින් කුමන වචන පාවිච්චි කරලා තිබ්බත් මම ඔබට පොදුවේ කියන්නම්. ඒ මැසේජ් එකෙන් කියන්නේ ඩේටා කේබල් එක කනෙක්ට් කරන්න කියලා නම් ඒ මැසේජ් එක පෙන්වනවා නම් එවැනි මැසේජ් එකක් ඔබේ මොනිටර් එක හෙල්දි. ඒ කියන්නේ හොඳ මට්ටමේ තියෙනවා. ඒකට හානියක් නැහැ, ගැටලුවක් නැහැ. ගැටලුව තියෙන්න ඕන පරිගණකයේ පැත්තේ හෝ භාවිත වන කේබල් එකේ. VGA කේබල් එක හෝ DVI කේබල් එක හෝ HDMI කේබල් එකේ ගැටලුව තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් පරිගණකයේ ඒ සඳහා භාවිත වන පෝට් එකේ ගැටලුව තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් පරිගණකයේ ගැටලුවක් තියෙන්න පුළුවන්. පරිගණකයේ කිසිසේත්ම ක්‍රියාත්මක නොවන වෙලාවක උනත් ඔබ මොනිටර් එක විතරක් ඔන් කරොත්, ස්විච් ඔන් කළොත් අනිවාර්යයෙන්ම අර මැසේජ් එක මොනිටර් එකේ පෙන්වන්න ඕන, මැද හෝ පැත්තක හෝ තැන් තැන්වල මාරු වෙමින් හෝ. ඉන්න අදහස් වෙන්නේ මොනිටර් එක හරියට වැඩ කරනවා කියලා. ඔන්න ඔය කරුණත් ඔබේ මනසට එකතු කරගන්න. හරි වටිනවා පුතේ. ඔබටම ගෙදරදී නැත්නම් ඔබට පාසලේදී දුටු පමණින් තේරුම් ගන්න පුළුවන් මොනිටර් එක හෙල්දි එකක්ද, කියන්නේ හොඳ මට්ටමේ ක්‍රියාකාරී තත්ත්වයේ තිබෙන එකක්ද කියලා අන්නර ස්ක්‍රීන් එක ඩිස්ප්ලේ වෙනවා නම් ඔබ පරිගණකයේ අර මං කලින් කිව්වා වගේ VGA කේබල් එක හෝ DVI කේබල් එක හෝ HDMI කේබල් එක ගලවලා බලද්දි මුකුත් පේන්නේ නැත්නම් ස්විච් එක ඕෆ් කරලා ආයි ඔන් කරන්න මොනිටර් එකේ. අන්න එතකොටත් මුකුත් පේන්නේ නැත්නම් මොකද වෙන්නේ? මොනිටර් එක වැඩ කරන්නේ නැහැ. මොනිටර් එකේ තමයි ඉෂුව එක තියෙන්නේ. හරිද පුතේ? අර මැසේජ් එක එන්නේ නැත්නම්. අන්න ඒ වෙලාවට මැසේජ් එක පෙන්නුවා නම් මොනිටර් එකේ ඉෂුව එකක් නැහැ, ගැටලුවක් නැහැ. පැහැදිලිද දුවේ පුතේ? එහෙනම් ආදරණීය දුවේ පුතේ, මෙන්න අපි සාකච්ඡා කරලා ඉවර කරා. අපේ දෘඩාංග දෝෂ 6ක් අපි ලැයිස්තුගත කරගත්තා. එයින් 3 වෙනි දෘඩාංග දෝෂය, ඒ කියන්නේ සංදර්ශකය නිසි පරිදි ක්‍රියාත්මක නොවීමේ ගැටලුව මෙන්න සාකච්ඡා කරා. දැන් අපි යනවා 4 වෙනි දෝෂය ගැන කතා බහ කරන්න, ඉගෙන ගන්න. 4 වෙනි දෝෂය අදාළ වෙන්නේ පුතේ පරිගණකයේ ස්පීකර්ස් නැත්නම් නාදක හා සම්බන්ධ ගැටලුවක්. පළවෙනි ගැටලුව ගත්තේ සමස්ත පරිගණකය සක්‍රිය වෙන්නේ නැහැ. දෙවෙනි ගැටලුව ගත්ත කීබෝඩ් මවුස් වල ගැටලුවක්. තුන්වෙනි ගැටලුව ගත්ත සංදර්ශකය නැත්නම් මොනිටර් එකේ ගැටලුවක්. හතරවෙනි එක ඔබට ආවරණය කරන්නේ නාදක නැත්නම් ස්පීකර්ස් වල ගැටලුවක්. ස්පීකර්ස් වල විවිධ ගැටලු එන්න පුළුවන්. ඇයි ඒ? එකිනෙකට වෙනස් විවිධාකාරයේ ස්පීකර්ස් පාවිච්චි කරනවා. ස්පීකර් එක පැත්තේ ගැටලුවක් තියෙන්න පුළුවන්. ස්පීකර් එකේ දෘඩාංග දෝෂයක් ඇති වෙලා ඒවට නොකරන්න පුළුවන්. මේ පෝට් එකේ පරිගණකයට ස්පීකර් සම්බන්ධ කරන ජැක් සම්බන්ධ කරන පෝට්ස් වල ගැටලුවක් නිසා, දෝෂයක් නිසා වැඩ නොකරන්නත් පුළුවන්. පරිගණකයේ සෙටින්ග්ස් වල නැත්නම් පරිගණකයේ ක්‍රියාවලිය නැත්නම් සිස්ටම් යුනිට් එක ඇතුලේ වෙනත් පෝට් හැරෙන්න වෙනත් ගැටලුවක් නිසා හෝ මෘදුකාංගල ගැටලුවක් නිසා මේවා ක්‍රියාත්මක නොවෙන්න පුළුවන්. අපි මේන් දෘඩාංග කොටස් ටික සාකච්ඡා කරලා බලමු. ඒ කියන්නේ දෘඩාංගමේ ගැටලු ටික. පළවෙනි එක තමයි පුතේ බලන්න, නාදකවල ඇති ශබ්ද පාලකය මගින් ශබ්දය අවම කර ඇද්දැයි බලා එය උපරිමේ දෙසට කරකවන්න. මීටත් කලින් කරන්න දෙයක් තියෙනවා. ඔව්, මීටත් කලින් කළ යුතු පළවෙනිම දේ තමයි පුතේ බලන්න නාදකයට ස්විච් on off බටන් එකක් තියෙන්න පුළුවන්. බොහෝ නාදකවල ස්විච් on off බටන් තියෙනවා. එය සක්‍රිය කළද බලන්න. පැහැදිලි නේද? එය සක්‍රිය කරලා නැත්නම් අනිවාර්යෙන් ඉස්සෙල්ලම ඒක සක්‍රිය කරන්න. ස්විච් on කරන්න. පැහැදිලිද? හරි. එහෙනම් නාදකේ නැත්නම් ස්පීකර් එකේ ස්විච් on කළද බලන්න, නැත්නම් on කරන්න. ඉන්පසුව තමයි බලන්න ඕන සවුන්ඩ්ස් අඩු වැඩි කරන්න. ශබ්ද පාලකයක් තිබෙනවා මේ රූපේ පෙන්වනවා වගේ. දෙකක් තිබ්බොත් සාමාන්‍ය එකකයි තියෙන්නේ. ඒ කියන්නේ ස්පීකර්ස් දෙකක්, කට්ටලයක් නම් තියෙන්නේ, යුගලයක් නම් එකක් තමයි මේ පාලන කටයුත්ත තිබෙන්නේ. ඊට අදාළ බටන්ස් තියෙන්නේ. බලන්න වොලියුම් එක වැඩි කරලා මේක බිඳුවටම අඩු කරලාත් දාන්නේ. නේද පුතේ? ඒ නිසා එකකට වැඩි කරලා බලන්න. හරි. ඒ විටද ශබ්දයක් එන්නේ නැත්නම් අපි යමු ඊළඟ පියවරට. පියවර දෙකේදී අපිට මොකද්ද කරන්න කියන්නේ පුතේ?
පරිගණකයේ මෙහෙයුම් පද්ධතිය මගින් ශබ්දය අවම කර හෝ අක්‍රිය කර හෝ ඇද්දැයි බැලීමට. මොකක්ද කරන්න තියෙන පුතේ? ඔව්. අපේ ස්පීකර් එකේ එහි තියෙන බටන් වලින් සවුන්ඩ්ස් අඩු කරලා තියෙන්න පුළුවන්. ඒක වැඩි කරලත් සවුන්ඩ්ස් එන්නේ නැත්නම් මේක සක්‍රීයතාවය පෙන්වන්නේ නැත්නම් බලන්න මෙහෙයුම් පද්ධතිය මගින් අපට පහසුකමක් දෙනවා අපේ ස්පීකර්ස් වල සවුන්ඩ්ස් අඩු වැඩි කරන්න. හෝ සම්පූර්ණයෙන්ම අක්‍රිය කරලා දාන්න. සම්පූර්ණයෙන්ම අක්‍රිය කරලා දැම්මොත් චුඩු දුවේ පුතේ අඳුර ගන්න පුළුවන් අපේ පරිගණකයේ පහළ දකුණු කෙළවරේ. මේ දෙවෙනි පාඩම් පටන් ගන්නකොටම ඔබ මේ කොටස අඳුරගත්තා. මතකද නම? මම මේ කියන්නේ මොනිටර් එකේ නැත්තම් ඩෙස්ක්ටොප් එකේ පහළ දකුණු කෙළවර. bottom right corner එකේ පොඩි ප්‍රදේශයක් තියෙන අයිකන්ස් ටිකක් තියෙනවා. මොකද්ද මේකට කිව්වේ? මතක් කරන්න බලන්න. අපි මේකට කිව්වා සිස්ටම් ට්‍රේ එක කියලා. මොකද්ද? සිස්ටම් ට්‍රේ එක. මෙන්න මේ සිස්ටම් ට්‍රේ එකේ සාමාන්‍යයෙන් තියෙන පුතේ ස්පීකර් එක ලාංඡනයක් පොඩි අයිකන් එකක්. ඒක ඉදිරියෙන් කතිර ලකුණක් හෝ ඒ මත කතිර ලකුණක් තියෙනවා නම් නැත්තම් ඒ මත තනි ඉරක් මෙහෙම ඇල ඉරක් තියෙනවා නම් අපි එහෙනම් අපේ software වලින් නැත්තම් මෙහෙයුම් පද්ධතිය මගින් මේ sounds අක්‍රිය කරලා ඒ මත ක්ලික් කරලා ඒක සක්‍රිය කරන්න පුළුවන්. බලමු අපේ නෝට් එකේ ගැන කියනවා. පරිගණක මෙහෙයුම් පද්ධතිය මගින් ශබ්දය අවම කර හෝ අක්‍රිය කර හෝ ඇද්දැයි බැලීමට ඔබේ පරිගණක තිරේ යට කෙළවරේ ඇති. හරි නේද? ටාස්ක් බාර් එකේ දකුණු කෙළවර. ඔව් ටාස්ක් බාර් එකේ දකුණු කෙළවරේ අපි එකට කියනවා සිස්ටම් ට්‍රේ එක කියලා පුතේ. කෙළවරේ ඇති නාදකයක රූපය මත දෙවරක් ක්ලික් කිරීමෙන් හඬ පාලකය මතු කර ගන්න පුළුවන්. ඔව්. ඒ තිබෙන අයිකන් එක මත ඩබල් ක්ලික් කරන්න හඬ පාලකය නැත්තම් වොලියුම් කන්ට්‍රෝලර් එකක් මතුවෙනවා. හරි. එහි ඇති ස්ලයිඩර් එක එහා මෙහා කිරීමෙන් හඬ අඩු වැඩි කරගත හැකියි. මේ තියෙන්නේ පුතේ බලන්න මේ රූප සටහන. මෙන්න මේ රූප සටහන තුල පෙන්වනවා මේ සිස්ටම් ට්‍රේ එකේ කොටස. හරිද? මේ සිස්ටම් ට්‍රේ එකේ කොටස මේ බලන්න රතු පාටින් මෙතන පෙන්වලා තියෙනවා දුවේ පුතේ නාදකයේ අයිකන් එක. නැත්තම් නිරූපකය. ඒ මත ඩබල් ක්ලික් කරාම මෙන්න මේ වගේ කොටසක් මතුවෙනවා අපට වින්ඩෝ එකක්. එහි ස්ලයිඩර් එක මෙන්න මෙතන තියෙන්නේ. මේ තියෙන්නේ පුතේ. මෙන්න මේ ස්ලයිඩ් එක එහෙට මෙහෙට මූව් කරන්න පුළුවන් වමට දකුණට. ඒ අනුව අඩු වැඩි කරන්න පුළුවන්. මේකෙන් පොඩක් වැඩි කරලා බලන්න. ඇයි මං එහෙම කියන්නේ? උඩරිම වැඩි කරලා බලන්න. දුවේ පුතේ සමහර වීඩියෝ නැත්තම් ඔඩියෝ ට්‍රැක්ස් තියෙනවා. ඒවා රෙකෝඩ් කරපු විදිහෙන් හෝ ඒවා එඩිට් කරපු විදිහෙන් සවුන්ඩ් එක ගොඩාක් අඩු වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි කියමු යුනිට්ස් 45ක් 50ක් වගේ ආවම මේ ස්ලයිඩ් එකේ හොඳ ශබ්දයක් අපට ඇහෙනවා. සමහර වීඩියෝ තියෙනවා, සමහර ඔඩියෝ තියෙනවා. ඒ ට්‍රැක්ස් වීඩියෝ හෝ ඔඩියෝ රෙකෝඩ් කරද්දී ඇතිවන යම් ගැටලුවක් හෝ ඒ තත්ත්වයක් මත ඒවා හඬ ඉතාම අඩුයි. ඒ කියන්නේ 40 50 අවස්ථාවේදී ශබ්දය ඇහෙන්නෙම නැහැ. 90 100 වගේ වෙනකොට තමයි ශබ්දය පොඩ්ඩක් ඇහෙන්නේ. හරි නේද? සමහරට එඩිට් කරද්දී වෙච්ච ගැටලු වෙන්න පුළුවන්. හිතාමතා ශබ්දය අඩු කරලා තියෙන්නත් පුළුවන්. අන්න ඒ වෙලාවට පුතේ අපට සවුන්ඩ් එකටම වැඩ කරනවා කියලා අඳුර ගන්න මේක 100%ක් දක්වාම ටික ටික අරගෙන යන්න වේගින් වැඩි කරන්න එපා. ඔබේ නාදකය ඔබ මේ පරීක්ෂණය කරන්න කොයි වෙලාවද කියලා බලන්න. අන්න අයට බාධා වෙන්න පුළුවන් ලොකු ශබ්දයක් ඇති වුණොත් නේද? අන්න අය අපහසුතාවයටපත් වෙන්න පුළුවන්. ඔබත් අපහසුතාවයටපත් වෙන්න පුළුවන්. හිමින් හිමින් වැඩි කරලා බලන්න ශබ්දය මොකද වෙන්නේ කියලා. හරිද? මෙන්න මේ විදිහට පුතේ අපිට පුළුවන් ස්ලයිඩ් එකක් මතු කරගෙන හඬ වැඩි කරලා බලන්න. එහෙම වැඩි කරලා බලලත් හඬක් එන්නේ නැත්නම් අපට සිද්ධ වෙනවා පුතේ ඊළඟ පියවරට යන්න. මොකද්ද ඊළඟ පියවර? පරිගණකය සහ නාදක සම්බන්ධ කරන රැහැන් නාදකවල තාක්ෂණය අනුව වෙනස් වෙනවලු. ඔව් මේ වගේ පෝට්ස් නැත්තම් කනෙක්ට් කරන තැන් විශාල ප්‍රමාණයක් තියෙනවා. එකිනෙකට වෙනස්. අරමුණු පුංචි පුංචි වෙනස්කම් තියෙනවා. මෙතන කියනවා පරිගණකය සහ නාදක සම්බන්ධ කරන රැහැන් නාදකවල තාක්ෂණය අනුව වෙනස් වෙනවා.
ඔබේ නාදක පද්ධතිය HD ඕඩියෝ තාක්ෂණය සහිත නම් පහත දැක්වෙන රූපයේ ආකාරයට වර්ණ අණුව රැහැන් නිවැරදිව සම්බන්ධ වී ඇද්දැයි පරීක්ෂා කර බලන්න. එසේ නොමැති නම් නිවැරදිව සම්බන්ධ කරන්න ඕන. ඔව් පුතේ මේ කියන වගේ HD ඕඩියෝ ආකාරයේ තාක්ෂණයක් නම් පාවිච්චි කරන්නේ අපි කියමු අපේ ස්පීකර් එකට එනවා පුතේ තනි ජැකට් එකක් නෙමෙයි තනි ජැක් එකක් නෙමෙයි එන්නේ ජැක් දෙකක් හෝ තුනක්. එතකොට බලන්න ඒවයේ වර්ණ ඒ ජැක් එකේ වර්ණයක් තියෙනවා. ඒ වර්ණ අනුව තමයි මින් කවර එකක මේක සම්බන්ධ කරනවද කියලා තීරණය කරන්නේ. පැහැදිලිද? බලන්න කෙටි හැඳින්වීම් ටිකක් දීලා තියෙනවා. ඩිජිට් අවුට් කියලා මේකට කියනවා. මේ මයික්‍රොෆෝන් ඉන් එක මේ පහසුවෙන් අඳුරගන්න ඒවා මම කියන්නේ ඔයාලට. මේ මයික්‍රොෆෝන් ඉන් එක. අපේ ස්පීක් එකක් නැතුව අපි හිතමු හෙඩ්ෆෝන් එකක් කියලා. මෙන්න මේ ඔක්කොම දැනගන්න ඕනේ. හෙඩ්ෆෝන් එකක් පාවිච්චි කරනවා හෙඩ්ෆෝන් එකේ මෙහෙම මයික් එකකුත් තියෙනවා කියලා හිතන්න. ඔබ එහෙම දැකලා තියෙනවනේ. මයික් එකක් තියෙනවා නම් එහෙනම් මම කියන දේවල් මේ මයික් එකෙන් ග්‍රහණය කරගෙන මෙහෙම අරගෙන රැහැනකින් යන්න ඕන පරිගණක තුලට. අන්නේ කාර්යය සිද්ධ වෙන්න නම් බලන්න රතු රෝස පැහැයට රතු හෝ රෝස පැහැයට හුරු ජැක් එකක් ඇති ඒක මෙන්න මේ මයික් ඉන් පෝට් එකට සම්බන්ධ වෙනවා මයික් එක රූපයක් එතන තියෙනවා. හැම විටම එහෙම මයික් එක රූපයක්ම තියෙන්නේ නැහැ. එහෙම නැති වෙන්නත් පුළුවන්. ඒතර වර්ණය අනුව තමයි බලලා සංසන්දනය කරලා මෙතන සම්බන්ධ කරන්න ඕන. ඊළඟ එක ඇනලොග් ලයින් ඉන් කියලා එකක් තියෙනවා පුතේ. මම මේ ඔක්කොම ගැඹුරින් කතා කරන්න යන්නේ නැහැ මේ වෙලාවේ. හරිනේ පුතේ? ඊළඟ වැදගත් එක තමයි පුතේ මේ මෙතන ඔබට කොළ පාටින් පේනවා. ලා කොළ පාටින් නැත්නම් ලුමිනස් කොළ පාටින් වගේ front left right and headphone කියලා තියෙනවා. මේකේ වැදගත්ම කතාව මේ headphone කියන එක. ඒ කියන්නේ පුතේ මේකෙන් කරන්නේ පරිගණකයේ සිට හඬ අප දෙසට අවුට්පුට් කරන එක. තේරුණාද? ස්පීකර් එක හඬ එළියට ගන්න තියෙන්නේ කොළපාට ජැක් එකක් අන්න එක සම්බන්ධ කරන්න ඕන මේ කොළපාට පෝට් එකට. හෙඩ්ෆෝන් එකක් නම් පාවිච්චි කරන්නේ එහි තිබෙන අර මං කිව්ව ආකාරයේ මෙහෙම ජැක් තුනක් නම් මෙන්න මෙතෙන්ට සම්බන්ධ කරන්න ඕන. තනි ජැක් එකක් තිබ්බත් ඒක මෙතෙන්ට සම්බන්ධ කරන්න ඕන. පැහැදිලිද? මේක පුතේ සවුන්ඩ් අවුට් එකක්. මෙයා සවුන්ඩ් අවුට් කරනවා. මෙයා සවුන්ඩ් ඉන් කරනවා. මෙයා අතුලට එනවා. හරිද පුතේ? මේ කලින් කිව්වා වගේ HD audio වර්ගයේ අපේ සවුන්ඩ් සිස්ටම් එක නැත්නම් අපේ නාදකය කොටස් කිහිපයකින් යුක්ත එකක් නම් එහි සබ්වූෆර් එකක් තියෙනවා නම් අන්න සබ්වූෆර් එක නැත්නම් අපි සෙන්ටර් කරනවා කියලා කියනවා. අන්න ඒ සබ්වූෆර් එකට සම්බන්ධ කරන කොටස මෙතනට සම්බන්ධ කරන්න. ඒ ජැක් එක. හරි නේද? හොඳයි. තවත් දුවේ පුතේ කොටස් දෙකක් තියෙනවා surround left right, surround back left right කියලා. මම ඒ ගැන ගැඹුරෙන් කතා කරන්න යන්නේ නැහැ. මොකද මේ ඔක්කොම කියන්නේ ගොත් අපේ පාඩමේ අරමුණ වෙනස් වෙනවා. එතකොට මෙතන trouble shooting නෙවෙයි අපි configuration පැත්තට ගමන් කරන නිසා. හරිද පුතේ? හොඳයි. ප්‍රධාන වශයෙන් ඔබ දැනගන්න ඕන sound in වෙන mic එක සහ sound out වෙන මෙන්න මේ කොළ පාට සහ රතු පාට පෝට් දෙක. ඒ වාට අනුව තමයි ඔබට මේක සම්බන්ධ කරගන්න පුළුවන් වෙන්නේ. හරි. මෙහෙම සම්බන්ධ කරාම සාමාන්‍යයෙන් මේ පෝට් හරියට සම්බන්ධ කරලා තියෙනවා නම් ඔබට ශබ්දය නිවැරදිව ඇහෙන්න ඕන. හරි. අපි හිතමු මෙහෙම HD audio නෙවෙයි අපේ නාදකයේ ඩිජිටල් එකක් කියලා බලන්න. ඔබේ නාදක පද්ධතිය ප්‍රකාශ අංකිත ශ්‍රව්‍ය ඔප්ටිකල් ඩිජිටල් audio තාක්ෂණය සහිත නම් සම්බන්ධ කළ යුත්තේ එක රැහැනයි. ඔව්. ඒවට පුතේ අර වගේ මේ ජැකට් කිහිපයක් එන්නේ තනි සිංගල් ලයින් එකක් එන්නේ සිංගල් ජැක් එකක් තියෙන්නේ. එය පහත රූපයේ දැක්වෙන ආකාරයට නිවැරදිව කෙවිනට සම්බන්ධ කරන්න ඕන. ඒ ජැක් එකේ හැඩය මේ පෙන්වන රූපයේ තිබෙන ජැක් දෙකෙන් එකක් හෝ මේට හාත්පසින් වෙනස් එකක් වෙන්න පුළුවන්. නමුත් එන්නේ රවුම් හැඩයක් පුතේ.
ඔප්ටිකල් ඩිජිටල් අවුට් එකට මෙන්න මෙහෙම සම්බන්ධ කරාම සවුන්ඩ් අවුට් එකක් සිද්ධ වෙනවා. පැහැදිලිද දුවේ පුතේ? හොඳයි. අපි යමු ඉස්සරහට පුතේ. පියවර 4. බොහෝ නාදක සඳහා විදුලිය වෙනම ලබා දිය යුතුය. හරි. හරි වැදගත් කතාවක්. මේ මොකක්ද කියන්නේ පුතේ විදුලිය සම්බන්ධ? බොහෝ නාදක සඳහා විදුලිය වෙනම ලබා දිය යුතුයි. ඔය ස්පිකර් එකට කරන්ට් එක වෙනම එන්න ඕන. විශේෂයෙන්ම රවුන්ඩ් ජැක් නම් පාවිච්චි කරන්නේ පරිගණකයට සම්බන්ධ කරන්න අනිවාර්යයෙන්ම පුතේ එවැනි උපාංග වලට වෙනම පවර් කේබල් එකක් තියෙන විදුලිය ලබා දෙන්න. ඒ මං එහෙම කියන්නේ. දුවේ පුතේ මේ පරිගණකයට නාදකය සම්බන්ධ කරන්නේ මේ කලින් පෙන්වූ ආකාරයේ මෙවැනි රවුන්ඩ් ජැක් මේ බලන්න පුතේ කෙලවර රවුන්ඩ්. මේ කෙලවර රවුන්ඩ්. මෙතනත් එහෙමයි මේ රවුන්ඩ්. HD audio බලන්න මේවයිත් ඔක්කොම මේ මතක තියාගන්න චුටි දුවේ පුතේ මෙහෙම රවුන්ඩ් පෝට් වලින් නම් සම්බන්ධ වෙන්නේ ඒවට එවැනි නාදකවලට අනිවාර්යෙන්ම පිටතින් විදුලිය සපයන්න ඕන විදුලි පේනුවකින්. ඒ සඳහා රැහැනක් ඒ නාදකයේ තියෙනවා. හැබැයි ඔබේ නාදකය පරිගණකයට සම්බන්ධ කරන්නේ USB පෝට් එකක් කරා නම් එහෙමත් වෙනවා. ඔව්. USB පෝට් එකක් කරා සම්බන්ධ කරනවා නම් චුටි දුවේ පුතේ මතක තියාගන්න බාහිරින් එයට වෙනම විදුලිය සපයන්න ඕනේ. මේ USB පෝට් එක හරහා USB කේබල් එක හරහා විදුලිය එනවා පරිගණකයේ ඉඳලා නාදකයට නාදකේ ක්‍රියාත්මක වෙන්න අවශ්‍ය විදුලිය. හරිද? එතකොට නාදකයට පරිගණකයේ ඉඳලා විදුලිය එනවා වගේම නාදකයට පරිගණකයේ ඉඳලා දත්ත එනවා. ඒව තමයි අපට සවුන්ඩ් වශයෙන් ඇහෙන්නේ. පැහැදිලි නේ පුතේ? හොඳයි. මෙතන කියන්නේ බොහෝ නාදක සඳහා විදුලිය වෙනම ලබා දිය යුතුයි කියනවා. ඒ සඳහා වෙනම විදුලි රැහැනක් තියෙනවා කියනවා. එය විදුලි පේනුවකට සම්බන්ධ කරලා විදුලිය නිවැරදිව හරියට ලබා දීලා තියෙනවද බලන්න කියලා. ඒ කියන්නේ එම ජැක් එක හරියට විදුලි පේනුවකට සම්බන්ධ කරලා තියෙනවද බලන්න. විදුලි පේනුව ඔන් කරලා තියෙනවද බලන්න. එහෙම බලලත් මෙය හරියට සම්බන්ධ කරලා තියෙනවා කියලා අපට සහතික නම් එහෙම කරලත් අපට සවුන්ඩ් එක එන්නේ නැත්නම් ඔන්න ගැටලුවක්. හරිද? මෙතන කියනවා එසේ නොමැතිනම් විදුලිය ලබා දෙන්න විදුලිය ලබා දෙන්නේ නැත්නම් අපි කියමු අපේ නාදකය බාහිර විදුලිය ලබා ගත යුතු ආකාරය එකක්. එහෙනම් අපි ජැක් එක හරියට පේනුවට ඒ පවර් කේබල් එක කනෙක්ට් කරලාද බලන්න. 1 2 බලන්න ඒක ඔන් කරලාද කියලා. හරි. මේ දෙකම කරලත් සවුන්ඩ්ස් එන්නේ නැත්නම් ගැටලුවක් නේද? හරි. අපි යමු ඉස්සරහට. පියවර 5. ඉහත පියවර නිවැරදිව අවසන් කළේ නම් පරිගණකය නැවත පණ ගන්නවා බලන්න. හරි. මේ ඔක්කොම කරලත් වැඩක් වුන් නැත්නම් මේ කියන්නේ. හොඳේ? නිවැරදිව අවසන් කළේ නම් කියන්නේ අවසන් කරලත් ඒ වගේම කොටසක් මෙතන එකතු වෙන්න ඕන පුතේ. සවුන්ඩ්ස් එන්නේ නැත්නම් ඊළඟට කරන්න තියෙන දේ තමයි පුතේ අර අපි මම මුලින් ඔබට කිව්ව එක මොකද්ද? කම්පියුටර් එක රීස්ටාර්ට් කරලා බලන්න. පරිගණකය නැවත පණ ගන්නවා බලන්න බොහෝ දුරට නාදක ක්‍රියාත්මක වනු ඇති. එසේ නොවුනහොත් ඔබේ නාදකවල දෝෂයක් තිබෙයිදයි දැන ගැනීම සඳහා වෙනත් නාදක කට්ටලයක් සම්බන්ධ කර බලන්න. දැන් ඔබට පේනවා පොදු උපදෙස් දෙකක් නිතරම අපට හම්බ වෙනවා මේ ට්‍රබල් ෂූටින් නැත්නම් මේ දෝෂාවේක්ෂණය වැඩේදී. මොකද්ද ඒ පොදු උපදෙස් දෙක? රීස්ටාර්ට් කරන එකයි යම් උපාංගයක් නිසි ලෙස වැඩ කරනවද නැද්ද බලන්න. ඊට සමාන වෙනත් සක්‍රිය උපාංගයක් මේකට සම්බන්ධ කරලා බලන එක. පැහැදිලි නේද පුතේ? හරි. එතකොට අන්න ඒ අලුතෙන් සම්බන්ධ කරන නාදකය හොඳින් ක්‍රියාත්මක වෙනව නම් අපිට සැකහැර දැනගන්න පුළුවන් පරිගණකයේ පද්ධති ඒකකයේ ගැටලුවක් නැහැ. පද්ධති ඒකකයේ තියෙන පෝට් එකේ ගැටලුවක් නැහැ. නේද පුතේ? ඒ වගේම මේ අලුත් නාදකයේ ගැටලුවක් නැහැ නම් ගැටලුව තියෙන්නේ පැරණි නාදකයේ. දැන් මේ කලින් පාවිච්චි කරපු නාදක ගැටලුවක් ඇති. ඒකනම් පරිගණක කාර්මික ශිල්පියෙක් ලවා අපි පරීක්ෂා කරව ගන්න ඕන.
සමහර නාදක හිම රැපයා කරන්න පුළුවන් සමහර ඒවා ඇත්තටම රැපයා කරන්න පුළුවන් තත්ත්වක නැහැ. තා පුංචි සර්කිට් එකක් මේවායි අභ්‍යන්තරයේ තියෙන්නේ සාමාන්‍යයෙන් මම කියන්නේ පොඩි ස්පීකර්ස් වල. හරිද පුතේ? එවිටද ක්‍රියාත්මක නොවන්නේ නම් පහත පියවර ක්‍රියාත්මක කරන්නලු. මේ ඔක්කොම කළත් ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් මෙන්න මේ පියවරන්ට යන්න කියනවා. පරිගණකයේ ශ්‍රව්‍ය දහවක මෘදුකාංගය නිවැරදිව ස්ථාපිත කර නොමැති නම් නිවැරදි දහවක මෘදුකාංගය ස්ථාපිත කළ යුතුය. මේ සඳහා ඔබගේ ගුරුතුමාගේ හෝ ගුරුතුමියගේ හෝ සහාය ලබා ගත යුතු වේ. මොකක් ගැනද චූටි දුවේ පුතේ මේ කියන්නේ? ඕඩියෝ ඩිවයිස් ඩ්‍රයිව් එක ගැන. ඔව්. ඩ්‍රයිවර්ස් නැත්තම් දහවක මෘදුකාංග. මෙන්න මේක වෙන කන්සෙප්ට් එකක්. හරි. මේ තියෙන පුතේ V අකුර. right. දහවක මෘදුකාංග නැත්තම් ඩ්‍රයිවර්ස්. මේ තියෙන්නේ මෘදුකාංග. ඉතා කුඩා ධාරිතාවකින් යුතු පුංචි මෘදුකාංග හැබැයි ප්‍රබල දෙයක් කරනවා. මේ ප්‍රබල දේ මොකක්ද? යම් හાર્ඩ්වෙයාර් ඩිවයිස් එකක් අපි කියනවා පෙරිෆෙරල් එකක් ඉන්පුට් හෝ අවුට්පුට් ඩිවයිස් එකක් පරිගණකයකට සම්බන්ධ කළ විට එකී දෘඩාංගය මෙම පරිගණකය සමග ක්‍රියා කළ යුතු ආකාරය දැක්වෙන උපදෙස් මාලාව තියෙන්නේ මේ දහවක මෘදුකාංග තුල. ඒ උපදෙස් මාලාවට තමයි ඇත්තටම දහවක මෘදුකාංග කියන්නේ. මොකක්ද පුතේ දහවක මෘදුකාංග කියන්නේ? ආයි අපි කියමු යම් දෘඩාංගයක් නැත්නම් යම් උපාංගයක් අපි කියන ඉංග්‍රීසියෙන් පෙරිෆෙරල් එකක් කියලා නැත්නම් ඉන්පුට් අවුට්පුට් මොකක් හෝ ඩිවයිස් එකක් කියලා කියන්නත් පුළුවන්. මෙවැනි දෘඩාංග උපාංගයක් පරිගණකයට සම්බන්ධ කළ විට එකී උපාංගය පරිගණකය හා නිවැරදිව සම්බන්ධ වී ක්‍රියාත්මක වන්නේ කෙසේදැයි දැක්වීම සඳහා නැත්තම් කෙසේදැයි දැක්වෙන උපදෙස් මාලාව තමයි පුතේ දහවක මෘදුකාංග කියලා කියන්නේ. පැහැදිලිද? එතකොට දුවේ පුතේ කාලයකට කලින් බොහෝ කලකට කලින් පරිගණක භාවිතයේදී අපි සම්බන්ධ කරන යම් සෑම උපාංගයකටම අදාළව පුංචි CD එකක් ආවා. ඒ CD එක අපි කියන මිනි CD එකක් හෝ සාමාන්‍ය ප්‍රමාණය CD එකක් වෙනවා. ඒකේ තියෙනවා ඩ්‍රයිවර් software එක. මොකද්ද? ඩ්‍රයිවර්ස්. අන්න ඩ්‍රයිවර්ස් දානවා කියලා අපි කරන්නේ පුතේ එම උපාංගය සම්බන්ධ කරලා අර එම උපාංගය සමග ලැබුණු CD එක පරිගණකයට ඇතුල් කරලා අර software එක install කරන්න ඕනේ. ඒ ඩ්‍රයිවර් software එක install කරන්න ඕන. එහෙම install කරාට පස්සේ තමයි එකී උපාංගය පරිගණකයේ මෙහෙයුම් පද්ධතියට හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. වර්තමානයේත් අපේ පරිගණක වලට සම්බන්ධ කරන ඕනෑම ආකාරයක මුද්‍රණ යන්ත්‍රයක් එහි ඩ්‍රයිවර්ස් අපි setup කරන්න ඕන. පැහැදිලිද? නමුත් සමහර වෙලාවට අපේ මෙහෙයුම් පද්ධතිය තුලම එකී ඩ්‍රයිවර්ස් තියෙනවා. එම මෙහෙයුම් පද්ධතිය සකස් කරනකොටම එකේ ලෝකේ තියෙන විවිධ මුද්‍රණ යන්ත්‍ර මම උදාහරණයක් වශයෙන් කියන්නේ ඔබට විවිධ මුද්‍රණ යන්ත්‍ර වලට අදාළ ඩ්‍රයිවර්ස් මෙහෙයුම් පද්ධතිය තුල බහාලලා තියෙනවා. එම දහවක මෘදුකාංග උදව්වෙන් මේ පරිගණකයේ මෙහෙයුම් පද්ධතිය අර මුද්‍රණ යන්ත්‍රයත් එක්ක සහයෝගයෙන් ක්‍රියා කරනවා. පැහැදිලිද? මම මේ පැහැදිලි කරේ දහවක මෘදුකාංග ගැන. දුවේ පුතේ මේ සවුන්ඩ්ස් වලට ශ්‍රව්‍ය දෘශ්‍ය ඒවට විශේෂයෙන් ශබ්දය සඳහා ඩිවයිස් ඩ්‍රයිවර්ස් අපි ඉන්ස්ටෝල් කරන්න ඕන. ඒව සාමාන්‍යයෙන් ඉන්ස්ටෝල් වෙලා ඉන්නේ පුතේ මෙහෙයුම් පද්ධතිය තුල අපි වර්තමානයේ කරන්න ඕනේ නැහැ. සමහරලාට ඒවා අන්ස්ටෝල් වෙලා තියෙන්න පුළුවන්. එම ෆයිල්ස් වලට හානි වෙලා තියෙන්න පුළුවන්. එහෙම වුණත් අපි ඒවා රිපෙයාර් කරන්න ඕන. ඒකයි මෙතන අදහස් කරන්නේ නිවැරදිව ස්ථාපිත කර නොමැති නම්. ඒක ඉන්ස්ටෝල් කරන එක ස්ථාපනය කරන එක වැරදියට කරලා තියෙනවා නම් නැත්නම් ස්ථාපනය කරපු ෆයිල්ස් වලට ඩැමේජ් වෙලා නම් නැත්නම් ස්ථාපනය කරපු ෆයිල් සම්පූර්ණයෙන් මිසින් වෙලා software එක uninstall වෙලා නම්
මේක නැවත ස්ථාපනය කරන්න ඕන ඉන්ස්ටෝල් කරන්න ඕන. අන්න එතකොට කිසිදු ගැටලුවක් නැතුව අපේ සවුන්ඩ් සිස්ටම් එක හොඳට වැඩ කරනවා. හැබැයි මේක ඔබ තනියෙන් කරන්න යන්න එපා විශේෂයෙන් පොදු පරිගණක භාවිත කරනකොට. මොනවද මේ පොදු පරිගණක කියන්නේ? දුවේ පුතේ පොදු පරිගණක කියලා කියන්නේ ඔයාලා පාසලේ පාවිච්චි කරන පරිගණකය. ඔබට පෞද්ගලික පරිගණකයක් නෙවෙයි. ඔබේ පන්ති යාළුවෝ ඕන කෙනෙක් අතර බෙදා ගන්න පුළුවන්. මුළු ඉස්කෝලේම හැම ළමයටම පාවිච්චි කරන්න තියෙන පරිගණක නේද? හරි. එහෙනම් ඒ වගේ ඔබ යම් කිසි විදිහට මේ ඩ්‍රයිවර්ස් වෙනස්කම් කරනවා නම් ඔබේ ICT විෂය භාර හෝ එම පරිගණක මධ්‍යස්ථානයේ භාර ගුරුතුමා හෝ ගුරුතුමිය අනිවාර්යෙන් දැනුවත් කරලා ඔහුගේ හෝ ඇයගේ මඟ පින්වීමයට තමයි මේක කරන්න ඕන. සාමාන්‍යයෙන් බොහෝ පරිගණක මධ්‍යස්ථානවල මා දන්න තරමින් 99%ක්ම පාසල් පරිගණක මධ්‍යස්ථානවල මෙම ඩ්‍රයිවර්ස් වෙනස්කම් කරන්න බෑ. මොකද ඔබ පරිගණකයට ප්‍රවේශ වෙන්නේ පරිපාලක යූස් account එකක් නැත්නම් පරිශීලක ගිණුමකින් නෙමෙයි. ගෙස්ට් නැත්තම් අමුත්තන් සඳහා වන පරිශීලක ගිණුමේ. ස්ටුඩන්ට්ස් කියලා සමහරට යූස් account එකක් ඇති ඔබ පරිගණක ඔන් කරලා අන්න එක ක්ලික් කළා තමයි ඩෙස්ක්ටොප් එකට යන්නේ. ඒ කියන්නේ ඔබට පරිපාලන පහසුකම් සහ ඒ සඳහා අවසරය දීලා නැහැ. ඔබේ account එකට. ඔබ යන්නේ එම පාත් එකෙන්. එහෙනම් ඔබට මේ වෙනස්කම් කරන්න ඕන නම් චූටි දුවේ පුතේ ඔබට ගුරුතුමාගෙන් හෝ ගුරුතුමියගෙන් ඒ සඳහා අවශ්‍ය ප්‍රිවිලේජස් නැත්නම් පහසුකම් වරප්‍රසාද ලබා ගන්න ඕන. පැහැදිලි නේ පුතේ? ටීචර්ගෙන් අහන්න කියන එකයි මම මේ කියන්නේ. එතකොට ටීචර් ඔබට ඒක කරගන්න අවස්ථාව දෙනවා නම් ඇය ඔබට ඉතුරු උපදෙස් දෙයි. ඇය හෝ ඔහු ඔබට ඉතුරු උපදෙස් ටික දෙයි. පැහැදිලිද පුතේ? රයිට්. මේ සියල්ලත් කරලා අසාර්ථක වුණොත් ඒ කියන්නේ අපිට ශබ්දය ලබා ගන්න බැරි වුණොත් අපේ සවුන්ඩ් සිස්ටම් එකෙන් මොකක්ද අපිට කරන්න වෙන්නේ පුතේ? මේ ඊළඟ පියවරදී කියනවා අර අපි සාමාන්‍ය ක්‍රමය. මොකද්ද? සුදුසුකම් සහිත විශ්වාසදායි පරිගණක කාර්මික ශිල්පියෙක් ලවා අපි මේක චෙක් කරගන්න ඕන. චෙක් කරන්නේ මොකද්ද? පරිගණකයත් සවුන්ඩ් සිස්ටම් එකත් දෙකම. හොඳයි. මම මේ ශබ්දය සම්බන්ධයෙන් කතා කරපු කොටස් ටික ඔබට නැවත කෙටියෙන් මතක් කරන්න හිතුවා. ඔබට පොඩ්ඩක් මේක පහසු වෙන්න. මොනවද චුටි දුවේ පුතේ අපි කතා කරේ? අපේ ශබ්දය සම්බන්ධ ගැටලුව මෙන්න මේක. මොකද්ද? අපේ නාදක නැත්තම් ස්පීකර්ස් ක්‍රියාත්මක වෙන්නේ නැහැ පරිගණකේ. ඒ කියන්නේ පරිගණකයෙන් අපිට ශබ්ද අවුට්පුට් කරන්න බෑ. ඉස්සෙල්ලම කරන්න ඕන වැඩේ මං කිව්වා මේක නෙවෙයි. මොකද්ද පුතේ? බලන්න නාදක වලට ස්විචස් තියෙනවා. ස්විච් ඔන් ඔෆ් ස්විච් ඒක ඔන් කළාද බලන්න නැත්නම් ඒක ඔන් කරන්න. ඒත් සවුන්ඩ් එක නැත්නම් සවුන්ඩ් කන්ට්‍රෝල් එක වැඩි කරලා බලන්න. ඔන්න දෙකයි. ඒත් හරියන්නේ නැත්නම් තිරයට ඇවිල්ලා ඩෙස්ක්ටොප් එකේ පහළ දකුණු කෙළවරේ සිස්ටම් ට්‍රේ එක තියෙනවා. එතන තියෙනවා මෙන්න මේ නාදකය සඳහා වන අයිකන් එක. ඒ මත ක්ලික් කරාම ලැබෙන ස්ලයිඩ් එකක් ලැබෙනවා. ඒයින් සවුන්ඩ් එක වැඩි කරලා බලන්න. මොකද භෞතිකව නාදකයේ ශබ්දය අඩු වැඩි කරත් සිස්ටම් යුනිට් එකේ ශබ්දය අඩු කළා නම් වැඩක් වෙන්නේ නැහැ. හොඳයි. එතන ශබ්දය ක්‍රමක්‍රමයෙන් හිමින් හිමින් වැඩි කරලා බලන්න. ශබ්දය සම්පූර්ණයෙන්ම වැඩි කළත් 100%ක් වැඩි කළත් ශබ්දය එන්නේ නැත්නම් ආයෙත් ගැටලුවක් තමයි. එහෙනම් අපි ඉස්සරහට යන්න ඕන ඊළඟ පියවරට. එතෙන්ද ගිහින් බලන්න ඕන අපි හරි ජැක් එකද ගහලා තියෙන්නේ. හරි පෝට් එකට හරි ජැක් එක ගහලා තියෙනවද කියලා. සවුන්ඩ් ඉන් කරන්න තියෙනවා, සවුන්ඩ් අවුට් කරන්න තියෙනවා. පැහැදිලි නේද? අන්න ඒ අනුව නිවැරදි ජැක් එක ගහන්න ඕන. මේ රවුන්ඩ් ජැක් සඳහා තමයි මම ඒ කියන්නේ. හරිද? ඒ ජැක් එක ගහලා විතරක් මදි. මේ රවුන්ඩ් ජැක් නම් තියෙන්නේ බලන්න එම ස්පීකර්ස් වලට අනිවාර්යෙන් බාහිරින් විදුලිය සපයන්න ඕන. ඒ බාහිරින් විදුලිය සපයලා තියෙනවද? ඒ සපයපු විදුලි පේනුව ඔන් කරලා තියෙනවද බලන්න. හරිද? එක. අනිත් පැත්තට ගියාම මේ රවුන්ඩ් හැඩති ජැක් වෙනුවට මේ ඔඩියෝ ජැක්ස් කියලා අපි කියන්නේ ඔඩියෝ ජැක්ස් වෙනුවට පුතේ USB පෝට් එකට සම්බන්ධ කරන USB ජැක් එකක් තියෙන්න පුළුවන්. එහෙනම් USB කනෙක්ට් එකක් USB හැන්ඩකින් නම් සම්බන්ධ වෙන්නේ. ඒක නිවැරදිව සම්බන්ධ කරලා තියෙනවද බලන්න. ඒක රිමූව් කරලා ආයි සම්බන්ධ කරලා බලන්න. USB එකකදී මම ඔබට අමතරව කිව්වා බාහිරින් වෙනම විදුලිය සපයන්නේ නැහැ. පරිගණකයෙන්ම තමයි සවුන්ඩ් එක අවුට් කරන්නේ.
විදුලි බලය නාදකයට ලබා දෙන්නේ. හරි නේද? ඒ කරලත් අපට ශබ්දය නැත්නම් අපි ඊළඟ පියවරට යනවා පුතේ. මේ බලන්න මෙතෙන්දි කියනවා අර එම පියවරේදීම තව කොටසක් මම කියන්නම්. ඒ තමයි පුතේ ඩිජිටල් ඩිවයිස් එකක් නම් අර වගේ රැහැන් දෙක තුනක් නැහැ. තනි රැහැනකින් සම්බන්ධ කරන්න ඕන. ඒක හරියට සම්බන්ධ කරලා තියෙනවද බලන්න. හොඳයි. ඊට පස්සේ අපිට ගැටලුව දිගටම තියෙනවා නම් මොකද කරන්නේ පුතේ? අර වෙනම විදුලිය ලබා දිය යුතු කතාව මං කලින් කිව්වා. හරියට විදුලිය ලබා දීලා තියෙනවද කියලා බලන්න. ඒත් අපට ගැටලුව තියෙනවා නම් පුතේ කම්පියුටර් එක රීස්ටාර්ට් කරලා බලන්න. හරිද? කම්පියුටර් එක රීස්ටාර්ට් කරලා බැලුවම බොහෝ දුරට නාදකය සක්‍රිය වෙන්න ඕන. එසේ වෙලත් සවුන්ඩ් එක නැත්නම් ශබ්දය පිටට දෙන්නේ නැත්නම් දුවේ පුතේ අපේ නාදක කට්ටලේ නැත්නම් නාදකේ ගැටලුවක් තියෙන්න පුළුවන්. ඒ නිසා වෙනත් නාදක කට්ටලයක් සම්බන්ධ කරලා බලන්න ඕන. කම්පියුටර් එක රීස්ටාර්ට් කරලා බලනවා. බැරි නම් වෙනම ස්පීකර් එකක් අපි සම්බන්ධ කරලා බලනවා. හොඳයි. මේ අවස්ථා දෙකම ක්‍රියාත්මක කරලත් පුතේ අපට සවුන්ඩ් එක ගන්න බැරි නම් මෙන්න අපි යනවා ඊළඟ පියවරට. මේ පියවරදී ටිකක් ලොකු වැඩක් තමයි මේ කරන්න පුතේ. බලන්න ඕන සවුන්ඩ් ඩ්‍රයිවර්ස් හරියට තියෙනවද කියලා. සවුන්ඩ් ඩ්‍රයිවර්ස් හරියට තියෙනවා නම් අපට සවුන්ඩ්ස් ලැබෙන්න ඕන. සවුන්ඩ් ඩ්‍රයිවර්ස් නැත්තම් සවුන්ඩ් ඩ්‍රයිවර්ස් හරියට ස්ථාපනය කරගන්න ඕන. හරි. මේක වෙනම එකක්. මම මේ ගැන ඔබට ප්‍රායෝගිකව තව මොහොතකින් කියලා දෙන්න යන්නේ. පැහැදිලි නේද? හරි. සවුන්ඩ් ඩ්‍රයිවර්ස් උත් හරියට තියෙනවා නම් ඒත් ඔබට ශබ්ද එන්නේ නැත්නම් මෙන්න පුතේ අපට සිද්ධ වෙනවා පරිගණක කාර්මික ශිල්පියෙක් ලවා විශ්වාසදායී සහ සුසුකම් සහිත පරිගණක කාර්මික ශිල්පියෙක් ලවා අපේ නාදකය සහ පරිගණකය දෙකම පරීක්ෂා කරගන්න. හොඳයි. දැන් මම ඔබට මොහොතකට කලින් කිව්වා චූටි දුවේ පුතේ මෙහි තිබෙනවා ඩ්‍රයිවර්ස් වල වෙනස්කමක් කරන්න. ඒක කරන විදිහ මම ඔබට කියලා දෙන්න ඕන. ඩ්‍රයිවර්ස් වල වෙනස්කමක් කරන්නකොට ඔබ දන්නේ මේක කොහොමද කරන්න කියලා මං කිව්වා ගුරුතුමාගෙන් හෝ ගුරුතුමියගේ උපදෙස් ගන්න කියලා. නමුත් 8 ශ්‍රේණිය වගේ වයසකදීම මේ වගේ දේවල් දැනගන්න ඕනේ. මේක ලොකු වැඩක් නෙවෙයි. හැබැයි ඒ ඔබේ පෞද්ගලික පරිගණකයේ ඒ වෙනස ඔබ කැමති පරිදි කළ යුත්තේ. පැහැදිලි නේද? හැබැයි වෙනස්කම් කරද්දී පුතේ ඔබට යම් යම් ගැටලුකාරී තත්ත්වයන් ඇති වෙන සටහනක් දාගන්න. කරන වෙනස්කම් පොඩ්ඩක් නෝට් කරගන්න. නිතරම පරිගණකයේ ගාවින් අර දෝෂ ලියන පොතට අමතරව තව කොලයක් දෙකක් හෝ පුංචි භාවිතයෙන් ඉවත් කළ පොතක් ලියන ඉඩ තියෙන පොතක් තියාගන්න. මේ වගේ පුංචි පුංචි සටහන් දාගන්න වැඩ කරද්දී තාම 8 වසරේ පුංචි දරුවනේ නේද පුතේ? ඔයාලා අන්න එක සටහන් කරගනිමින් මේ වෙනස්කම් කරලා බලන්න. හොඳයි. මම දැන් යන්නේ චූටි දුවේ පුතේ එම ඩ්‍රයිවර්ස් ගැන පුංචි හැඳින්වීමක් කරන්න. ඒවයි යම් යම් වෙනස්කම් සහ ඔබේ පරිගණකේ සවුන්ඩ්ස් වල ගැටලුවක් තියෙනවා නම් ඒ ගැටලුව තිබෙන තැන් ඔබට ප්‍රායෝගිකව මෘදුකාංග ඇසුරෙන් පෙන්වන්න යන්න. ඇත්තටම මේක මෘදුකාංග දෝෂ වලටත් අයිති වෙනවා පුතේ. අපි ඊළඟට කතා කරන මම මේ ඩ්‍රයිවර්ස් ටික මේ දෘඩාංග කොටසදී කතා කළ නිසා ඔබට පුංචි ප්‍රායෝගිකව මම මගේ පරිගණක තිරේ පාවිච්චි කරලා කියලා දෙන්න යන්නේ. එන්න චුටි දුවේ පුතේ අපේ මේ පරිගණක තිරයට. හොඳයි දුවේ පුතේ මෙන්න මම සූදානම්. ඔබට මා ඉදිරියේ තියෙන පරිගණක තිරේ තිබෙනවා. මා පසුපසින් එම පරිගණක තිරේ මේ පුළුල් තිරේ මතත් තිබෙනවා. හොඳයි. ඔබට මේ සම්පූර්ණ තිරේ හෝ මා පසුපසින් තිබෙන තිරෙන් දැක ගන්න පුළුවන් මේ සියලු දේ. අපි යමු මේ සවුන්ඩ් වල තියෙන ඩ්‍රයිවර්ස් නැත්තම් සවුන්ඩ් වල සොෆ්ට්වෙයාර් පැත්තෙන් කොහොමද මේ දෝෂ निराකරණය කරගන්නේ කියලා. චූටි දුවේ පුතේ ඔබේ මේ පාඩමේ මේ දෝෂාවේක්ෂණය කියන පාඩම් කොටස් දෙකයි කියලා මම ආයෙ මතක් කරන දෘඩාංග සහ මෘදුකාංග කියලා. ඇත්තටම මේ කතා කරන කොටස අයිති වෙන්නේ මෘදුකාංග කොටසට. ඔබේ පෙළ පොතේ එම කොටස් වෙනම දක්වලා නැති නිසා සහ මෙම දෘඩාංග කොටසදීම ඩ්‍රයිවර්ස් ගැන කතා කරලා තියෙන නිසා මා අදහස් කළා ඔබට මෙම අවස්ථාවේදීම මේ සම්බන්ධ සියලුම ටික. ඒ කියන්නේ දෘඩාංගමේ වශයෙන් දෙන්න පුළුවන් සොලියුෂන්ස් ටිකයි විසඳුම් ටිකයි මෘදුකාංගමේ වශයෙන් දෙන්න පුළුවන් සොලියුෂන්ස් නැත්නම් විසඳුම් ටිකයි පැහැදිලි කරලා දෙන්න. එහෙම හොඳයිනේ. හරි. අපි වැඩේ පටන් ගමු. එන්න මගේ ස්ක්‍රීන් එකට දුවේ පුතේ. දුවේ පුතේ මේ ස්ක්‍රීන් එකට ආවට පස්සේ ඔයාලට පේනවා මෙන්න මේ පහළ දකුණු කෙළවරට පොඩ්ඩක් එන්න ඕන. මම විශාලණය කරලා පෙන්වන්නම් ස්ක්‍රීන් එක. හරි. මේ බලන්න
මේ පහළ දකුණු කෙළවරේ මෙන්න මෙතන තියෙනවා පුතේ ස්පීකර් කියලා. හරි නේද? මං මෙයා මත ක්ලික් කරනවා. දැන් බලන්න 100%ක් සවුන්ඩ්ස් වැඩි කරලා තියෙන්නේ. මට මෙහෙම අඩු වැඩි කරන්න පුළුවන්. හිතන්න මෙන්න මෙහෙම තිබුණොත්. හරිද? මම මේක ක්ලික් කරලා පැත්තකින් අයින් වෙනවා. බලන්න මෙන්න මේ ස්පීකර් කියන අයිකන් එක හොඳට බලන්න පුතේ. තවත් විශාල කරලා පෙන්වන්නම්. මේ අයිකන් එක දුවේ පුතේ බලන්න කතිරයක් තියෙන ඉස්සරහින්. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම සවුන්ඩ්ස් ඔෆ් කරලා තියෙන්නේ. 100% අවස්ථාව ගේනකොට සවුන්ඩ් ඔෆ් වෙනවා. මම මෙයා මත ක්ලික් කරනවා මෙන්න අර කියපු ස්ලයිඩ් එක තියෙනවා. හරි නේද? මේ බිඳුවයි. චුට්ටක් මම මෙහෙට ගේනකොටම ආවට පේනවා කතරේ ඉවත් වෙනවා. දැන් වොලියුම් එක පොයින්ට්ස් 4ක් මට්ටමට ඇවිල්ලා තියෙනවා. මේක මට මෙහෙම ගෑලා මම 100 තත්ත්වෙන් අතහරිනවා. හරි. ඔබට එතකොට ශබ්දෙත් ඇහෙන්නේ නැති කියලා මං හිතනවා. ශබ්දයක් එනවා. මම නැවතත් මේක පොඩ්ඩක් මෙහෙට ඩ්‍රැග් කරලා ආයෙ මෙහෙට ඩ්‍රැග් කරලා අතහරිනවා. හරි. ඒ කියන්නේ සවුන්ඩ්ස් එනවා. අපි කියමු ඒත් මෙතන සවුන්ඩ්ස් වැඩ කරේ නැත්නම් දුවේ පුතේ මෙතන සවුන්ඩ් වොලියුම් එක අඩු වැඩි කිරීමේ ගැටලුවක් තියෙන්න බෑ. අපි එහෙනම් සවුන්ඩ් සම්බන්ධව මේ පුංචි software වල තියෙන වැදගත් රාජකාරීන් ටික මම ඔබට පෙන්වන්න යනවා. මෙතන තිබෙනවා පුතේ අපට සවුන්ඩ් සම්බන්ධයෙන් settings ටිකක්. ඊට කලින් මෙහෙම ගැටලුවක් ආවොත් ඒ කියන්නේ සවුන්ඩ්ස් වලට එන්නේ නැති ගැටලුවක් ආවොත් අර කලින් අපි කතා කරපු දෘඩාංග කොටස් ටික චෙක් කරලා බලනට අමතරව මං ඔබට බලන්න ස්ක්‍රීන් එක දිහා පුතේ තවත් සොයා බැලිය යුතු කරුණක් කියනවා. ඔබ එන්න පරිගණක තිරයට ඇවිල්ලා මෙන්න මා මේ පෙන්වන විදිහට මේ this PC හෝ my computer හෝ නැත්තම් computer කියලා මෙන්න මේ icon එක ඔබ දන්නවා. හරි. මේ මත right click කරන්න එහි තිබෙනවා manage කියලා option එකක් තෝරගන්න. එයා මත click කරාම මෙන්න මේ වගේ ඔබට ඩයලොග් බොක්ස් එකක් මතු වෙනවා. මෙහි තිබෙනවා පුතේ මම විශාලණය කරලා පෙන්වන්නම් device manager කියලා. පැහැදිලිද? මෙන්න මෙයා ක්ලික් කරන්න දකුණු පසින් අපේ පරිගණකය සහ ඒ ආශ්‍රිතව සම්බන්ධ කළ තියෙන සියලුම peripheral devices input output devices හරිද? හරි. පර්යන්ත උපාංග සියල්ලටම අදාළ driver softwares මේ තියෙනවා. පරිගණකයේ සම්බන්ධ කළ තියෙන හැම උපාංගයක්ම දෘඩාංගයක්ම ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය වන driver softwares ටික මෙහෙයුම් පද්ධතියේ කොටස් ටික මෙතන තියෙනවා. බලමු. ඉහළින් ඉඳන් එකක් දෙකක් මේ Bluetooth වැඩ කරන්නේ මේ අනුව. මගේ මේ laptop එකේ කැමරාවට අදාළ softwares ටික මේ තියෙන්නේ. මෙන්න audio input and output අන්න sound සම්බන්ධ වෙතන එකක් තියෙනවා දෙපළක තියෙනවා පුතේ. එමෙන්න බැටරි හා සම්බන්ධ කරුණු. හරිද? ඊට පස්සේ සමස්ත පරිගණක පද්ධතිය සම්බන්ධ කරුණු මේ ඩිස්ප්ලේ එකේ ඇඩැප්ටර් එක නැත්නම් අර VGA පෝට් එක සම්බන්ධ ගැටලු මෙන්න මෙතනින් හොයාගන්න පුළුවන්. මම මේ ගැටලු කියලා දාස්කාට software කොටස් ටික මේ තියෙන්නේ පුතේ. keyboard, mouse, monitors, network adapter මේ වගේ ගොඩාක් තියෙනවා. පහළට ගියාම චුඩු දුවේ පුතේ මෙතන තියෙනවා මේ බලන්න sound, video and game controllers. අන්න ඒවට අදාළ මෘදුකාංග ටික driver software ටික මෙතන තියෙනවා. ඉහළින්ම තියෙන පුතේ audio inputs ටික. හරි නේද? හොඳයි. අපි බලමු කෙටියෙන් මෙයාලා ගැන. මං මෙන්න මේ ඉහළින් තියෙන audio inputs and outputs කියන එක මං ඩබල් ක්ලික් කරනවා. හරිද? එකවරක් ක්ලික් කරත් ඇති පහළට මතුවෙනවා මෙන්න මෙහෙම. දැන් මේ ඔක්කොම ඉගෙන ගන්න දෙයන්නේ අනේ නෑ. ඔබ තාම අටේ පන්තියේනේ. හරි. මම මෙතන පුතේ මෙන්න මේ පුංචි හිස ක්ලික් කරාම බලන්න එක ඇකිලෙනවා. මෙය ක්ලික් කරාම මේ කොටසත් ඇකිලෙනවා. මේ ඕනම එකක් දිග හරින්න පුළුවන්. හරි මෙන්න ආය ඇකිලෙනවා. පහළට ගිහින් බලන්න මෙතන තියෙනවා sound video and game controller. හරි. අපේ sound drivers වල මොනවා හෝ ගැටලුවක් තිබුණොත් ඒ කියන්නේ ඒවා අක්‍රිය වෙලා damage වෙලා එහෙම ගැටලුවක් තිබුණොත් මෙන්න මේ audio inputs and outputs කොටසේ හෝ එහෙම නැත්නම් මේ sound video and game controller කියන කොටසේ මෙන්න මේ දෙකෙන් මේ icons වල ඉදිරියෙන් පුතේ icon එකත් එක්කම පසකින්
කහපාට ත්‍රිකෝණාකාර පසුබිමක එක්සලමේෂන් මාක් එක හර්ෂයාදී ලකුණ තියෙනවා. එහෙම ලකුණක් තිබ්බොත් ඉන් අදහස් වෙන්නේ ඩ්‍රයිවර්ස් වල ගැටලුවක් තිබෙන බවයි. එක්ක ඩ්‍රයිවර්ස් ඩැමේජ් වෙලා එහෙම නැත්නම් කොටසක් අන්ස්ටෝල් වෙලා හෝ ඒවා අක්‍රිය තත්ත්වයට පත් වෙලා කොහොම හරි. තේරුණාද පුතේ? අන්න එහෙනම් අපි අර කලින් කියලා දුන්නා වගේ ඩ්‍රයිවර්ස් රීඉන්ස්ටෝල් කරන්න ඕන. හරි. ඩ්‍රයිවර්ස් රීඉන්ස්ටෝල් කරන්න අපට පුළුවන්. දැන් මට මෙතන පෙන්වන්න බෑ. මොකද මෙතන කිසිදු ගැටලුවක් මගේ තිරේ එක ඩ්‍රයිවර් එකක්වත් නැහැ. එහෙම ගැටලුවක් තියෙනවා නම් ඒ මත ඩබල් ක්ලික් කරාම ලැබෙන වින්ඩෝ එකේ අපට ට්‍රබල් ෂූටින් කියලා එකක් තියෙනවා. ඒ හරහා ගිහිල්ලත් අපට පුළුවන් ඩ්‍රයිවර්ස් ක්ලියර් කරගන්න ඒ ගැටලුව. එහෙම නැත්නම් සමහරලාට එහෙම ට්‍රබල් ෂූටින් හරහා ගිහිල්ලා එක කරගන්න බැරි වෙනවා. එහෙමනම් අපිට තියෙන හොඳම සොලියුෂන් එක අන්තර්ජාලයෙන් ඒ ඩ්‍රයිවර්ස් ටික ඩවුන්ලෝඩ් කරගෙන ඉන්ස්ටෝල් කරගන්න එක. මේ සඳහා මගේ චූටි දූල පුතාලා පරිගණක විද්‍යාව ගැන දන්න, මේ පරිගණකයේ හසුරවන්න හොඳින් දන්න අයියා කෙනෙක්, අක්කා කෙනෙක්, නැත්නම් අම්මා තාත්තා, නැන්ද මාමා කෙනෙක්, ඔබ නැත්නම් ඔබේ පාසලේ ගුරුතුමා හෝ ගුරුතුමියකින් උපදෙස් ලබාගෙන එක කරන්න. හොඳයි. මා ගොඩක් මේ පාඩමේ පැත්තට ඇදගෙන යන්නේ නැහැ පුතේ, අරගෙන යන්නේ නැහැ. ඔබට ඩ්‍රයිවර්ස් අරගෙන අන්තර්ජාලයෙන් නොමිලේ ලබා ගන්න පුළුවන් පුංචි ඩ්‍රයිවර්ස් ධාරිතාවේ හරිම අඩුයි. ඒක ඉන්ස්ටෝල් කරගන්න තියෙන්නේ. හරිද? හොඳයි. රයිට් දුවේ පුතේ, මම එහෙනම් මෙන්න මෙතනින් පෙන්නුවා මෙන්න මේ audio inputs and outputs. මෙතන පහලෙන් තියෙනවා sound, video and game controller. මෙන්න බලන්න, මෙහි පහලට ගියාම මේ කිසිම ඩ්‍රයිව් එකක ගැටලුවක් නැහැ. හරිද? එක එක ඩ්‍රයිවර් කොටස් මේ තියෙනවා. හරි. එහෙනම් සවුන්ඩ්ස් මේක හොඳට වැඩ කරනවා. හරි චූටි දුවේ පුතේ, මෙන්න මං අපි මේකට කියනවා ඩිවයිස් මැනේජර් කියලා. ඩිවයිස් මැනේජර් එකට ඇවිල්ලා තමයි මේ අපි සෙටින්ග්ස් වෙනස් කිරීම කරගත්තේ. ඇත්තම කිව්වා ඩ්‍රයිවර්ස් ගැන හොයලා බැලුවේ. මම මේක ක්ලෝස් කරලා අයින් වෙනවා දුවේ පුතේ. මට තව තැනක් පෙන්වන්න තියෙනවා. මං විශාලනය කරලා එනවා පහලට සිස්ටම් ට්‍රේ එකට. මෙතන තියෙනවා අපි කලින් කතා කරපු සවුන්ඩ් අයිකන් එක. මේ මත රයිට් ක්ලික් කරාම මෙන්න ලැබෙන මෙනු එක. මෙහි තියෙනවා මේ සවුන්ඩ්ස් කියලා එකක්. මෙන්න මේක ක්ලික් කරන්න ඔබට බලා ගන්න පුළුවන්. මෙන්න එනවා පුතේ සවුන්ඩ් කියලා වින්ඩෝ එකක්. හරි. මේ සවුන්ඩ් වින්ඩෝ එකේ හොඳට බලන්න පුතේ, මෙන්න මෙතන Windows default කියන එක තේරිලා තියෙනවද? එහෙම නැත්නම් no sound කියන එක සිලෙක්ට් වෙලා තියෙනවද කියලා. no sound සිලෙක්ට් වෙලා තිබුණත් ඔබේ sounds වලට ගැටලුවක් වෙනවා. ඒ නිසා මෙන්න මෙතනින් දුවේ පුතේ, මෙහෙම no sound සිලෙක්ට් වෙලා තිබ්බොත් Windows default කියන එක සිලෙක්ට් කරන්න. ඒ කරලා පහලින් මේක apply කරාම හරි. මේ තිබෙන වෙනස්කම් ඔබට මේ මොහොතේ කියලා දෙන්න යන්නේ නැහැ. හරිනේ පුතේ, මේවා ටිකක් අපිට කාලේ වැය වෙනවා. අපේ පාඩමින් ගොඩක් ඈතට යන නිසා මේක ඔබට පුළුවන් ක්ලික් කරලා බලන්න. මේ තියෙන එක එක අපේ පරිගණකයේ භාවිතන එක එක සවුන්ඩ්ස්. හරිනේද පුතේ? හරි. මේව අරගෙන උනා මෙතනින් මෙහෙම ටෙස්ට් කරලා බලන්න පුළුවන් මේක ක්ලික් කරලා. ඔබට ඇහෙන්නේ නැති. මෙන්න මේ සවුන්ඩ් එක සිලෙක්ට් කරලා ටෙස්ට් කරාම මේ සවුන්ඩ් එක Windows මගින් දීපු එකිනෙකට වෙනස් සංඥා නැත්නම් අපට අදහස් ලබා දෙන්න සකස් කරපු පුංචි පුංචි සවුන්ඩ්ස් තියෙන එකිනෙකට වෙනස්. ඒ සියල්ල තමයි මේ තියෙන්නේ. මේ තියෙන සවුන්ඩ්ස් ඔක්කොම ලයිස්තුව Windows වල තියෙනවා. ඔබට පේනව නේද? අපි ඉහළට ගිහිල්ලා මේ fax notification එකක් ගත්තොත් මෙන්න මේ වගේ සවුන්ඩ්ස් එනවා. හරි. මට අවශ්‍ය වුණේ පුතේ right click කරලා system tray එකේ තියෙන sound icon එක ලැබෙන menu එකෙන් sound click කරාම මේ dialog box එකට එනවා. මෙතන මේ no sound select කරලා තිබ්බනම් එයාව නැවත Windows default වලට select කරන්න. එතකොට sounds ගැටලුවක් තිබුණොත් බොහෝ විට निराකරණය වෙයි. apply කරලා මේකෙන් okay කරලා අයින් වෙන්න. හරි. නැවතත් මම පල්ලෙහාට යනවා දුවේ පුතේ. මේ icon එක මත right click කරනවා. මෙතන තියෙනවා ඉහලින් volume mix එකක්. open volume mixer. මෙන්න මෙතනනුත් අපට sound එක මෙන්න මේ speaker එකට තියෙන මේ sound එක අඩු වැඩි කරන්න පුළුවන්. ප්‍රධානම බටන් එක වෙන්නේ මේක පුතේ. මේ slide එක වෙන්නේ මේ අපි සාමාන්‍යයෙන්
මෙතන මෙහෙම ක්ලික් කරලා දකුණු පැත්තට වම් පැත්තට සවුන්ඩ්ස් පාවිච්චි කරපු සවුන්ඩ්ස් අඩු වැඩි කරපු ස්ලයිඩ් එක හා සමානයි. මෙන්න මේක බලන්න. මේ හා සමානයි. හරිද? මම මැදින් තියලා තියෙන්නේ. මම මේක රයිට් ක්ලික් කරලා ඕපන් වොලියුම් මික්සර් යනවා. මේ බලන්න හරි මැදින් තියෙන්නේ. ඒක සමගාමීව ක්‍රියාත්මක වෙන ඔප්ෂන්ස් දෙකම මෙතන තිබෙන්නේ පුතේ අපි යොදාගත්ත වෙනම software එකක්. මේ තියෙන්නේ system sounds අර කලින් මම පෙන්නුව එක sounds windows වලට දාලා. හරි. මේ මොකුත් අවශ්‍ය නැහැ. මෙන්න මෙතනිනුත් අඩු වැඩි කරගන්න පුළුවන්. මේ මත ක්ලික් කරාම මේ බලන්න මේකක්වත් දැන් sounds off sounds වැඩ කරන්නේ නැහැ. මේ තත්ත්වෙන් තිබුණොත් මෙන්න මෙතනින් ඔබට අඳුර ගන්න පුළුවන් අපි කලින් කතරයක් දැක්කේ. මේ ඔක්කොම එකම කාර්යය සිද්ධ වෙන්නේ. මම මේ මත ක්ලික් කරලා මේ sounds block කරපු එක අයින් කරනවා. හරි. මේකත් මම close කරලා තව sound සම්බන්ධයෙන් පුංචි දෙයක් පෙන්වන්නම්. right click කරලා යනවා open sound settings වලට. මෙන්න මෙතන පුතේ අපේ Windows මෙහෙයුම් පද්ධතියේ sound settings ටික මේ තියෙන්නේ ගොඩාක් දේවල් තියෙනවා. ඒ ඔක්කොම ඔබ බලන්න අවශ්‍ය නැහැ. පහළට ගියාම බලන්න මම දැන් කතා කරන එක මේ progress bar එකේ පෙන්වනවා. හරි නේද? මේ test your microphone කියලා කියන්නේ මෙතෙන්ට ඇවිල්ලා මේ ඔප්ෂන් එකට ආවට පස්සේ මේ වින්ඩෝ එකට ආවට පස්සේ අපි කතා කරොත් අපේ පරිගණකයේ මයික් එක හොඳට වැඩ කරනවා නම් අන්න කියන්නේ භෞතිකව දෘඩාංග වශයෙන් හොඳට වැඩ කරනවා නම් මෙතනින් අපිට ටෙස්ට් කරගන්න පුළුවන් හරියට වැඩ කරනවද නැද්ද කියලා. ගැටලුවක් තිබ්බොත් මෙන්න මෙතන ක්ලික් කරලා trouble shoot කරන්න පුළුවන්. මේ තියෙන අපේ වොලියුම් එක මේක මෙතනොත් අඩු වැඩි කරොත් මේ පහලින් මෙන්න මෙහි අඩු වැඩි කිරීමට හා සමානව සමාන්තරව තමයි මේ බටන් එකත් වැඩ කරන්නේ. හරි නේද? ගැටලුවක් තියෙනවා නම් මෙන්න trouble shoot හරහා ගිහිල්ලා යම් වෙනස්කම් ලබා ගන්න පුළුවන්. ඊට අමතරව මෙතන තියෙනවා පුතේ manage sound device කියලා මම මේව ක්ලික් කරනවා. ක්ලික් කරලා අපේ sound device වල යම් යම් වෙනස්කම් කරන්න පුළුවන්. ඔබ මේවා වැඩිහිටියෙක්ගේ අනුදැනුම ඇතුව උත්සාහ කරලා බලන්න. හරි. ඉහළින් ක්ලික් කරලා පුතේ මෙන්න මෙතනින් මම ආපස්සට එනවා. මේ ඔක්කොම ඔබට කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. හොඳයි දුවේ පුතේ මෙන්න මම ඔබට sound සම්බන්ධයෙන් පරිගණක තිරයේ මත මෘදුකාංගමය කළ හැකි යම් කාරණා ඔබට පැහැදිලි කරා. මේ sound icon එක right click කරලා ඔබට පුළුවන් මේ වෙනස්කම් ටික කරලා බලන්න. අවසානයේ තියෙනවා trouble shoot sound problems කියලා මෙන්න මෙයාව click කරලා අපට පුළුවන් මේ විදිහට open වෙන මේ window එකේ sounds ගැන තියෙන ගැටලු निराकरणය කරගන්න යම් උත්සාහයක් ගන්න. මෙහි yes no කියලා තියෙනවා මේ questions වලට answer කරගෙන ඉස්සරහට යන්න තියෙන පුතේ. diagnosis නැත්නම් මේකට ප්‍රතිකාරයක් ලබා දෙන්න පුළුවන් sounds වල ගැටලු වලට. හැම විටම සියලුම sounds ගැටලු මේ දෝෂාවේක්ෂණ නැත්නම් මේ trouble shooting දීලා තියෙන automatic ක්‍රමෙන් විසඳන්න බෑ. හරිද පුතේ? සමහර දේවල් විසඳන්න පුළුවන්, සමහර දේවල් විසඳන්න බෑ. හොඳයි චුටි දුවේ පුතේ මම එහෙනම් මේ පරිගණක තිරේ ඔබට ප්‍රායෝගිකව කියලා දුන්න කොටසට සමුදෙනවා. ආදරණීය දුවේ පුතේ ඔබට එහෙනම් sound සම්බන්ධයෙන් තියෙන ගැටලුත් අපි කතා කරා. මෘදුකාංග ගැටලුත් මේ මොහොතේම කතා කරා දෘඩාංග ගැටලුවට අමතරව. ඒ සඳහා විසඳුම් කිහිපයකුත් මා ඔබට ඉදිරිපත් කළා. එහෙනම් චුටි දුවේ පුතේ අපි ඊළඟ පාඩම් කොටසෙන් හමු වෙලා ඊළඟ දෘඩාංගමය දෝෂ සඳහා වන දෝෂාවේක්ෂණ ක්‍රමවේදයන් ගැන කතා බහ කරමු.